අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපේ සතියන්ත ඉරිදාවේ සුපුරුදු ලෙස මේ සූදානම් වෙන්නේ ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූර්වකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිලිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නසෝ රඤ්ජති ධම්මේසු ධම්මං ඤත්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සාය තිට්ඨති යථාස්ස විජානතෝ ධම්මං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචීයති එවං සෝ චරති සතෝ
එවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බානන්ති වුච්චති තී. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සිත නිවී යන සොඳුරු නිමේෂයයි මෙලෙසින් ඔබට උදා වුණේ. අද ඉරිදා දවසේ සිත්නෙත් අසපුවෙන් ඇසෙන අමාරස වෑහෙන මధుර මනෝහර බණපදයක් අහන්නට හැමදෙනාම සූදානම් වෙන මොහොතේ මේ උතුම් ධර්මදානය ඔබට ලබා දෙන්නේ නාත්තණ්ඩිය අඹගහවාඩියෙහි පදිංචි පින්වත් අනුලා අතුකෝරල සහ ප්‍රියානි වීරසිංහ කියන දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් සත්පුරුෂ බලාපොරොත්තු සිත්හි ධරාගෙන ඒ අත්තන්ගේ සිතුම් පැතුම් මේ මිහිරි ධර්මදානයේ අනුහසින් ඉෂ්ඨ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා. දහමින් තොර සැනසීමක් නැති බව වඩාත් පසක් වන යුගයකයි ඔබද මාද මේ දිවි ගෙවන්නේ. අපි අපේ ජීවිතවලට මොනතරම් වටිනාකම් දීලා තිබ්බත් සසර ගමනේදී ඒ වටිනාකම් ඇස්පනා පිට අහෝසි වී යන හැටි කාටත් දැන් වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩලින් අනුරාව සහිත බ්‍රහ්මස්වර මිහිරෙන් මధుර මනෝහර දේශනා විලාස ඇතිව අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරට කැටි වූ සුදෝ සුදු බුදුරැස් ධාරාව දිගන්තයට පතුරුවාලමින් කාටත් එකසේ හිතන්නට අනුදැන වදාරමින් වදාළ බණපදයක් තියෙනවා. ඒ බණපදේ තමයි චක්ඛුං භික්ඛවේන තුම්හාකං තං පජහත. මහණෙනි, ඇස නුඹලාගේ නොවේ. ඒ ඇස දුරු කරන්න. එය දුරු කිරීම නුඹලාට හිතසුව පිණිස පවතිනවා. සෝතම් භික්ඛවේන තුම්හාකං කනද නුඹලාගේ නොවේ. එය දුරු කරන්න. එය දුරු කිරීම නුඹලාට බොහෝ කලක් සැනසීම උදා කර දෙනවා. ඒ වගේම තමයි නාසය, දිව, මේ ශරීරය, ඒ වගේම සිත, මේ ආධ්‍යාත්මික ආයතන නුඹලාගේ නොවේ මහණෙනි. එය දුරු කරන්න. දුරු කිරීම නුඹලාට හිතසුව පිණිස පවතිනවා කියලා වදාලා. කෙලෙසින්ද එය දුරු කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ අසකනාදී ආධ්‍යාත්මිකයයි සලකනු ලබන ආයතනයන් පිළිබඳ යම්බඳු ඡන්දරාගයක්, බැඳීමක්, ස්නේහයක්, වමනාවක්, ආලයක්, ලෝභයක් වේනම් එය දුරු කිරීමයි චක්ඛුං පජහත, සෝතම් පජහත ආදී වශයෙන් වදාළේ. ඒ ඡන්දරාගය, ඒ බැඳීම අතහැර දැමීමටයි තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් අනුදැන වදාළේ. ඇයි එහෙම දේශනා කළේ? මේ ඇස මගේ කියලා හිතාගෙන ඉන්න සත්ව වර්ගයා, මගේ කියලා හිතාගෙන ඉන්න ඇස ඔහුනට අහිමි වෙලා යද්දී හැඬු කඳුලින් ජීවිතවලින් සමුගෙන ඒ ඇසට තිබ්බ බැඳීම නිසා නිරේ උපදින හැටි තථාගතයන් වහන්සේ දැකවදාලා, දුගතියේ වැටෙන හැටි දැකවදාලා, නැවත නැවත සසරට වැටි මහා දුකකට උරුම වන හැටි මහා ප්‍රඥාවෙන් දැකවදාලා. එනිසයි මගේය, මට අයිතිය, අධ්‍යත්තය ආදී වශයෙන් සලකනු ලබන මේ ආයතනයන් පිළිබඳව ඇති බැඳීම දුරු කරන්නට බුදු සිරි මුවමඩලින් අවසර ලැබුණේ. ඒ නිසා මේ කාලයේ අපි හැම දෙනාටම වඩාත් හොඳින් මේ කරුණ තේරුම් ගන්නට පුළුවන්. මරණය අභිමුව ජීවිත අවදානමක් මැද ව්‍යාධිය නැමැති දුක්ඛය වඩාත් ප්‍රකට වන, තදින් දැනෙන යුගයකනේ අපි හැම දෙනාම දිවි ගෙවන්නේ. ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතය ගැන බලන්න හුරු වෙලා ඉන්න කෙනෙකුට ජීවිතයෙන් කොතැනකදී හෝ කොයි මොහොතකදී හෝ සමුගන්නට සිද්ධ වුණාම ඒ සමුගන්න මොහොතට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව ඇති වෙනවා. පින්වතුනි, නියතයිනේ මරණය, ගැලවෙන්න බෑනේ කාටවත්, තැන වේලාව දන්නෙත් නැහෙනේ. එවන් මරණයකට මුහුණ දීමට නියමිතව සිටින ඔබට මට මගේය, මට අයිතිය කියා අල්ලගෙන ඉන්න දේවල්
නොසිතූ මොහොතක අතහැර දාලා යන්න සිද්ධ වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් හිත හදාගෙන තිබුණේ නැත්නම් ලොකු අවදානමක් තියෙනවනේ. මරණාසන්න සමය අපි හැම දෙනාගේ ජීවිතවල ඊටාම වැදගත් මොහොතක්. කොච්චර හිත හදාගෙන තිබුණත් මරණාසන්න මොහොතේදී ඒ මරණයට මුහුණ දෙන්නට අවශ්‍ය කරන විදිහට ඒ දියුණු කළ යුතු ධර්මතා දියුණු කරගෙන මරණ සතිය හොඳට වඩලා තිබුණේ නැත්නම් කවුරුත් ඔය මරණයේ ඉදිරියේදී බිය වෙන්නට, සැලෙන්නට, සලිතවන්නට පුළුවන් මග්ගඵල නොලැබූ ධානලාභී උතුමෙක් හිටියොත් යම් ආරක්ෂාවක් තියෙනවා. ඒ ධානයන් නොපිරිහි රැකගෙන තිබුණොත් මරණාසන්න මොහොත දක්වා. ඔබේ බඳු ධානයක් ලැබලත් නැත්නම්, මාර්ගඵල ප්‍රතිවේදයකින් සාන්තම නිවනින් සැනහිලත් නැත්නම් ඔබේ මරණය පුහුදුන් මරණයක් විය හැකි බැවින් ඒ අවදානම ගැන මේ කාලේ හොඳට මෙනෙහි කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණට වැඩියෙන් ලං වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන. සමහර විට ඔබේ ජීවිතයේ ඔය කන් දෙකෙන් අහන අවසාන බණපදයක් මෙය විය හැකි නිසා මේ මිහිරි බණපදයේදී මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළ විදර්ශනා ප්‍රතිසංයුක්ත ගම්භීර ධර්මපරයායක්. ගම්භීර වුණත් පදයෙන් පදයට අර්ථය තෝරා දෙන නිසා ඕනෑම කෙනෙකුට සිහිය එළවා යෝනිසෝ මනසිකාරයෙන් සවන් දුන්නොත් මේ බණපද මනාව වැටහේවි. දැන් මේ මොහොතේ පටන් සාන්ත සිතකින්, උපසාන්ත හදවතකින්, එළඹි සිහියකින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන අත් දෙක එකතු කරගෙන වන්දනා කරගෙන මේ බණපදයට ඉන්න තැනක ඉඳන් සවන් දෙන්න. මේ ඔබට කියා දෙන්නේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ජීවිතයේ සැබෑව ගැන දේශනා කළ සනාතන බණපදයක්මයි. මේ බණපදයේ ඇසූ සුවහසක් නෙමෙයි, අපමණ ලෝ සතුන් සදාකාලයට සුවපත් වුණා. ඒ කියන්නේ අමාශාන්ත නිවනින් සැනහී නිවී සුවපත් වුණා. ඔබටත් පුළුවන් ඒ උතුම් නිවන් සුවයෙන් සැනසීම පිණිස මේ ධර්මපරයාය උපකාර කරගන්නට. මේ කාලේ ජීවත් වන ගිහි පැවිදි අපි හැම දෙනාටම මේ ධර්මපරයාය එකසේම වැදගත් වෙනවා. සෙසු ධර්මපරයායනුත් වැදගත් වෙනවා. මේ උතුම් ධර්මපරයාය හොඳට සිහිය තබාගෙන ඒ අනුව මෙනෙහි කරනකොට විදර්ශනා නුවණ පහළ වෙන්නට එය పూర్ව භාග ප්‍රතිපදාව බවට පත්වෙනවා නොඅනුමානවම. එනිසා හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සවන් දෙන්න කියලා මම කරුණාවෙන් මතක් කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයට අමා දහම් දේශනා කරපු කාලේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම තමයි මාළුන්ක්‍ය පුත්ත ස්වාමින් වහන්සේ. බොහොම වයස්ගත භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට ජීවිතය ගැන කියා දුන් පාඩම මාළුන්ක්‍ය පුත්‍ර සූත්‍ර දේශනාවයි අද මා ඔබට කියා දෙන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ දවසක්දා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියසට පැමිණිලා ඒ රන් රැස් විහිදෙන සිරිපා පියුම් වන්දනා කරලා, සිපගෙන වන්දනා කරලා, සාධු මේ භන්තේ භගවා සංකිත්තේන ධම්මං දේසේතු. ස්වාමීනී සාධු සාධු, භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් දහම් කරුණු ටිකක් දේශනා කරන සේක්වා. යමහම් භගවතෝ ධම්මං සොත්වා ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙය්‍යං. ඒ අමා ධර්මපරයාය අහල මම හුදකලාව, එකලාව, පිරසගෙන් වෙන් වෙලා ප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව නිවනට යොමු කළ සිත් ඇතිව වාසය කරන්නෙමි. ස්වාමීනී, ඔය සදහම් භේරී නාදයෙන්
මහද නිවන සේක්වා. ඇවිලෙන මහද සිහිල් කරන සේක්වා. රාගාදී 11 කින්නකින් පැහෙන දැවෙන පැසවෙන මා සිත නිවාලන්නට ඔය අමා සදහම් ධාරාව මා වෙත යොමු කරන සේක්වා කියලා තථාගතයන් වහන්සේට ආරාධනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එත්ථ දානි මාළුන්ක්‍ය පුත්ත කින් දහරේ භික්ඛු වක්ඛාම යත්‍රහි නාම ත්වම් භික්ඛු ජින්නෝ වුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ සංකිත්තේන ඕවාදං යාචසි. මාළුන්ක්‍ය පුත්‍ර දිරාගියපු ශරීරයක් ඇති මහලු වූ ජීවිතයේ මුල් කාලයත් මැද කාලයත් අවසන් කාලයත් ගත වී ගිය පිළිවෙලින් පැසුළු වියට පැමිණුණා වූ මහණෙකු වන ඔබ සංක්ෂේපයෙන් අවවාද දෙන්න කියලා ඉල්ලා හිටිනවා. මම තරුණ භික්ෂූන්ට කුමක් කියන්නද? තථාගතයන් වහන්සේ ආන්නේ විදියට දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළේ එක හේතුවක් ඇතිව. ඒ අතර එක කාරණයක් තමයි අයංකිර දහර කාලේ මේ භික්ෂුව කුඩා කාලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීෙහි ඇලී ගැලී ඉඳලා පසුව මහලු කාලේ කැලෑවකට ගිහිල්ලා හුදකලා වාසය බලාපොරොත්තු වෙමින් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම අවවාදයක් ඉල්ලා සිටිනවා. තරුණ කාලේ ප්‍රමාදයටපත් වුණා. දැන් බැරි වෙනකොට ඇවිල්ලා ධර්මානුශාසනාවක් ඉල්ලා සිටිනවා කියලා යම් ආකාරයකින් තෙරුන් වහන්සේට සංවේගය ඇති කරන්නට එලෙසින් තථාගතයන් වහන්සේ වදාලා. තවත් කාරණයක්. යස්මාපන තේරෝ මහල්ලක කාලේ අරඤ්ඤම් පවිසිට්වා සමන ධම්මං කාතුකාමෝ. යම් විදියකින් මේ මාළුන්ක්‍ය පුත්‍ර භික්ෂුව වයස්ගත වෙලා නමුදු කැලේට ගිහිල්ලා හුදකලාවේ භාවනා වඩලා නිවන් සුව අවබෝධ කරන්නට කටයුතු කරනවා. එත්ථ ධාරේකින් වක්කාම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා තරුණ භික්ෂූන් වහන්සේලාට කියන්නට පුළුවන් කුමක්ද? අර මාළුන්ක්‍ය පුත්‍ර මහලු වෙලා ජීවිතය අවසන් වෙන්න ඔන්න මෙන්න තිබියදී පවා වනගත වෙලා භාවනාවේ දෙනවා. තුම්මේ නාම තරුණ කාලේපි වීරියන්න කරෝත. ඇයි මහණෙනි නුඹලා තරුණ කාලේ සොඳුරු යොවුන් වියේ ඉඳගෙන පැවිදි ජීවිතයක සුව විඳිමින් වීරිය නොවඩන්නේ ඇයි කියලා භික්ෂුන් වහන්සේලාට තථාගතයන් වහන්සේ වදාරනවා. ඉතින් මේ ආකාර දෙකෙන්ම කරුණු දැක්වීම වශයෙන් තමයි තථාගතයන් වහන්සේ මාළුන්ක්‍ය පුත්‍ර භික්ෂුවට දේශනා කළේ ඔබ දැන් වයස්ගත වෙනකම්ම හිටියද ධර්මාවවාද අනුශාසනා ලබාගෙන වනගත වෙන්න. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ වදාළේ මහා කරුණාවෙන් සංවේගය ඇති කරන්න. එහෙම නැත්නම් වයසට ගියා කියලා අපහාස කරන්නට නෙමෙයි. තථාගතයන් වහන්සේ කොයි කාටත් සම කරුණාවකින් මහා කරුණාවකින් නොවෙනස් වන කරුණාවකින් පිහිට සලසා දුන් උතුමන් වහන්සේනි. කවුරු ආවත් කොයි වෙලාවෙ ආවත් මගේ විවේකයට බාධා වෙනවා. මට සමවත් සුව වළඳන්නට උවමනාය කියා ධර්ම දේශනා නොකර ඉන්නේ නැහැ. ඔබ දන්නවනේ බාහිය මහ මගදී තථාගතයන් වහන්සේ පිඬුසිඟා වඩිද්දිත් ස්වාමීනි මා කෙරේ අනුකම්පාවෙන් දහම් වදාරන්න කියලා ආයාචනා කළා. මග හැරියේ නැහැ. දේශනා කළා. ඒ අමා ධර්මය හිටගෙනම බාහිය ශාන්තම නිවනින් සැනසුණා. බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව හරි පුදුම සහගතයි. ආශ්චර්යමත් වචන නෑ ඒ සම්බුදු ගුණවරුණාව වයන්නට ගයන්නට ලියන්නට. ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ ඇති අනන්ත ගුණ ඇති අචින්ත්‍ය ගුණ ඇති අකම්පිත ගුණ ඇති නොවෙනස් වන ගුණ ඇති කරුණාවේ දයාවේ මහා මෛත්‍රියේ සුනීල උල්පත අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. මස් ඇස් දෙකෙන් දකින්න බැරුණත් ඔබේ ඔය දෑසින් දකින්නට බැරි වුණත් හදවත නැමැති දෑසින් සිත් නෙතින් ඒ බුදුරජාණන් වහන්සේ දැක දැක මේ මధుර මනෝහර බණපදයන් හි සුවය විඳිනකොට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබෙනවා දිනක ඒකාන්ත වශයෙන්ම අදහා ගන්න විශ්වාස කරන්න අප්‍රමාදී වෙන්න මේ අමා දහමේ සැනසෙන්න. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මාළුන්ක්‍ය පුත්‍ර
භික්ෂුව ප්‍රකාශ කරනවා කිංචාපහම් භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ ස්වාමීනි මම දි รา ගිහිල්ලා වයසට ගිහිල්ලා මහලු වෙලා ඉන්නේ අධගතෝ වයෝ අනුප්පත්තෝ මැරෙන්න ඔන්න මෙන්න තමයි ස්වාමීනි ඒ වුණත් දේසේතු මේ භන්තේ භගවා ධම්මං සංකිත්තේන අනේ ස්වාමීනි අනුකම්පාවෙන් අමා දහම් මා වෙත දේශනා කරන්න මම ඒ අමා දහම අහලා අපේවනාමාහම් භගවතෝ භාෆිතස්ස අත්ථං ආජානෙය්‍ය තථාගත සම්බුදු වදනෙහි අරුතමා තේරුම් ගත්තොත් ස්වාමීනි මට මහා ලාභයක්මයි බුදු කරුණාව මා වෙත යොමු කරන්න අපේවනාමාහම් භගවතෝ භාෆිතස්ස දායාදෝ වස්සං ස්වාමීනි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට මා දායාද කරුවෙකු වුණොත් තථාගතයන් වහන්සේට කොච්චර සතුටුයිද ආන්නේ වගේ ආරාධනාවක් සිද්ධ කළා ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මහලු භික්ෂුව දෙස බුදු ඇසින් බලා වදාරලා සංසාර ගමනේ ආපු හැටිත් මනාව දැක වදාරලා කිනම් ධර්මපරියායක් දෝහෝයි නුවණින් විමසලා දේශනා කරන්නට තීරණය කළේ විදර්ශනා භාවනාව හා ප්‍රතිසංයුක්ත වූ ගම්භීර ධර්ම පරියායක් තං කිම්මඤ්ඤසි මාළුක්‍ය පුත්ත යේතේ චක්ඛු විඤ්ඤයා රූපා අදිට්ඨ පුබ්බා මාළුක්‍ය පුත්‍ර ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ චක්ඛු විඤ්ඤයා රූපා චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු රූපයෝ තියෙනවා අදිට්ඨා ඒ රූපයෝ ඔබ මේ ජීවිතයේ ගත කරපු කාලයේ දැකලා නැහැ අදිට්ඨ පුබ්බා පෙර සසර ගමනෙත් දැකලා නැහැ නච්ච පස්සසි මේ දැනුත් ඔබ දකින්නේ නැහැ නචතේ හෝති පස්සේ යන්ති ඒ නොදකපු රූප අනාගතයේ දකින්නවා කියලා ඔබට ආභෝග සමන්හාහාරයක් හෙවත් එබඳු මානසිකාරයක් එබඳු උවමනාවකුත් ඔබේ හිතේ නැහැ එහෙම නැත්නම් අත්හිතේ තත්ථ ඡන්தோවා රාගෝවා පේමංවා ඒ රූප පිළිබඳව ඒ චක්කු විඤ්ඤය රූප පිළිබඳව ඔබට ඡන්දයක් හෝ අකුසල ඡන්දයක් හෝ රාගයක් හෝ ලෝභයක් හෝ ස්නේහයක් හෝ තණ්හාවක් ප්‍රේමයක් හෝ තියෙනවද නෝ හේතම් භන්තේ ස්වාමීනි එහෙම වෙන්න විදිහක් නැහැ මෙන්න මෙහෙම පළමු සාකච්ඡාව නැත්තම් මෙන්න මේ විදියට පළමු දහම් සම්භාෂණය සිද්ධ වුණා අපි තව ටිකක් ගැඹුරින් මේ කාරණය විමසා බලමු අදිට්ඨා අදිට්ඨ පුබ්බා තථාගතයන් වහන්සේ වදාරනවා චක්කු විඤ්ඤය රූප චක්කු විඤ්ඤාණයෙන් දතයුතු රූප චක්කු විඤ්ඤාණ ධාතු සෝත විඤ්ඤාණ ධාතු ගාහන විඤ්ඤාණ ධාතු જીවහා විඤ්ඤාණ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියලා මේ 15 වන සිත් පරම්පරාව කොටස් 7කට බෙදලා තථාගතයන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කරනවා චක්සු ප්‍රසාදයට බාහිර වර්ණ රූපයක් ආපාතගත වීමෙන් චක්ඛු විඤ්ඤාණ සිත පහළ වෙනවා. ඒ චක්ඛු විඤ්ඤාණ සිත පහළ වීම සාමාන්‍යයෙන් හඳුන්වනවා රූපයක් දැකීමේ ප්‍රථම අවස්ථාව කියලා. එනිසා චක්ඛු විඤ්ඤය රූප නමින් තථාගතයන් වහන්සේ ඒ අවස්ථාව හඳුන්වා දෙනවා. ඉතින් මේ ඇසෙන් බලන ඇසෙන් දකින ඒ රූප තියෙනවා අදිට්ඨා අදිට්ඨ පුබ්බා. ඒ කියන්නේ ඉමස්මින් අත්ථභාවේ අදිට්ඨා මේ ජීවිතේ කවදාවත් නොදකපු රූප කියලා හිතන්නේ ඇස් දෙකෙන් නොදකපු රූප. අතීතේපි අදිට්ඨ පුබ්බා. අතීත සසර ගමනිත් දැකලා නැහැ. එහෙම හිතන්න. නච පස්සසීති. ඒතරහිපි න පස්සසි. මේ දනුදු චක්කු විඤ්ඤාණේ නිබඳු රූප දකින්නේ නැහැ. නොදකිහි නම් නචතේ හෝති පස්සේ යන්ති. ඉතින් මේ පුද්ගලයාට එබඳු රූප අනාගතේම දකින්න ඕන කියලා අදහසක් නැත්නම් ඒවන් සමන්නාහාරෝපිතේ යත්ථ නත්ති. එබඳු බලාපොරොත්තුවකුත් නැත්නම් එබඳු එළවීමකුත් මානසිකව නැත්නම් අප්පි නුතේ තත්ථ ඡන්දාදයෝ uppajjayunti පුච්ඡති. තථාගතයන් වහන්සේ අසා වදාරනවා එබඳු රූප ගැන ඇස් දෙකෙන් දකින එබඳු රූප ගැන ඡන්ද රාගයක් ඇති වෙන්න පුළුවන්ද? ලෝභ මූලික හැඟීමක්, ඒ වගේම පටිඝ මූලික හැඟීමක්, එබඳු චිත්තෝත්පාදයක් ඔබට ඇති වෙන්න පුළුවන්ද? ඉතින් මේ ස්වාමින් වහන්සේ පිළිතුරු ප්‍රකාශ කරනවා ස්වාමීනි එහෙම ඇති වෙන්න බෑ. ඇයි ඇති වෙන්න බැරි? එබඳු රූපයා මේ ජීවිතේ දැකලත් නැහැ, අතීතේ දැකලත් නැහැ, මේ දනුදු දකින්නේ නැහැ, අනාගතෙත් එහෙම දෙයක් දකින්න ඕන කියලා මේ ඇස් දෙකෙන් බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් එබඳු රූප ගැන කොටින්ම මානසිකාරයක් නැහැ.
අදහසක් නැහැ. සංඥාවක් නැහැ. එසේ මනසිකාරයක් අදහසක් සංඥාවක් නැති රූප ගැන කෙනෙකුට තණ්හා දිට්ඨිමාන උපදින්නට හේතුවක් නැහැ. බොහෝ සෙයින් අපට මනසිකාරයන් පහළ වෙන්නේ, අදහස් පහළ වෙන්නේ, කාමුක චේතනා ඇති වෙන්නේ, පටිඝ චේතනා ඇති වෙන්නේ අපි දැකපු රූප සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මනසිකාර කළ දකින්න හිතන රූප සම්බන්ධයෙන්. අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ රූපේ පිළිබඳව යම් මනසිකාරයක් වේනම් අන්නේ මනසිකාරයට නතුවන රූප ගැනයි ඔය තණ්හාව, දිට්ඨිය, මානය, කෝපය ආදී වශයෙන් ඔය මනෝභාවයන් පහළ වන්නේ. කෙනෙකුට එබඳු මනසිකාරයක් නැත්නම්, එබඳු අදහසකුත් නැත්නම්, එබඳු උවමනාවකුත් නැත්නම් ඒ රූපයන් පිළිබඳව ඔහුට තණ්හාවක් ඇති වෙන්න පුළුවන්ද? ඇති වෙන්න බෑ. පටිඝයක් ඇති වෙන්න පුළුවන්ද? ඒත් ඇති වෙන්න බෑ. මාන්නයක් ඇති වෙන්න පුළුවන්ද? ඒත් ඇති වෙන්න බෑ. කෙලෙසයක් ඇති වෙන්න ඉඩක් නැහැ. ඉතින් එනිසායි ඒ ප්‍රශ්නයට මනාව සවන් දුන් මාළුක්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ නොහිතම් භන්තේ. ස්වාමීනි, ඒ කාරණේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. රාගයක්, ප්‍රේමයක් ඒ ගැන ඇති වෙන්නේ නැහැ. අපිට මේ මුළු සංසාර ගමනේ රාගය ඇති වුණා, ප්‍රේමය ඇති වුණා, ආදරය, සෙනෙහස, ඡන්දය, තණ්හාව මොන නමින් හැඳින්වුවත් බැඳීමක් ඇති වුණා නම් යම් රූපයක් සම්බන්ධයෙන් එක්ක අපි දැකපො, එහෙම නැත්නම් දකින්න බලාපොරොත්තු වෙන රූප සම්බන්ධයෙන් තමයි එලෙසින් ඒ අකුසල සහගත ස්නේහය, බැඳීම ඇති වුණේ. ගැටීමත් එහෙමයි. යම් කිසි කෙනෙක් එබඳු රූපයන් ඇසෙන් දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, දකින්න උවමනාවකුත් නැහැ, ඒ පිළිබඳව කොටින්ම අපේක්ෂාවක් නැත්නම් ඒ ගැන ඔහුට රාගාදී ක්ලේශයක් ඇති වෙන්නට ඉඩක් නැති බව තථාගතයන් වහන්සේ දේශනා කළා. නැවතත් දේශනා කරනවා යේතේ සෝත විඤ්ඤයා සද්දා අස්සුතා අස්සුත පුම්බා නච සුනාසි නචතේ හෝති සුනේ යන්ති අත්ථීතේ තත්ථ ඡන්தோ වා රාගෝ වා පේමං වාති. නැවතත් ප්‍රශ්නයක් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අසා වදාරනවා, ඔබ මේ ජීවිතයේ නොඇසූ විරු, පෙරද නොඇසූ විරු, සෝත විඤ්ඤාණයෙන් දත යුතු යම් මේ ශබ්දයෝ වෙත්නම්, ආන්නේ ශබ්දයෝ ඔබ මේ වර්තමානය තුල අසන්නෙත් නැත්නම්, මතුමත්තට අසන්නට සිතක් පහළවන්නෙත් නැත්නම්, ඒ ශබ්දයන් පිළිබඳව තොපට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ තියෙනවද, ඇති වෙන්න පුළුවන්ද? නොහි හේතම් භන්තේ. ස්වාමීනි, එහෙම ඇති වෙන්න බෑ. ඇයි ඒ ශබ්දයා කවදාවත් අහලත් නැහැ. මේ ජීවිතේ හෝ පෙර මේ මොහොතේ බඳු ශබ්දයන්ට සවන් දීමකුත් සිද්ධවන්නේ නැහැ. අනාගතයේ සිද්ධවන්නෙත් නැහැ. එම අපේක්ෂාවක් නැහැ. ඒ බඳු ශබ්දයන් ශ්‍රවණය කරන්නට. මොනවා හෝ ශබ්දයන් පෙර සඳහන් කළා වගේ කෙබඳු හෝ රූපයන්, රූපේ ප්‍රභේද තියෙනවනේ, දූරේ රූප, සන්තිකේ රූප ආදී වශයෙන්. එතකොට ඒ කෙබඳු වූ හෝ රූපයක්, කෙබඳු වූ හෝ රූපයක් කියන්නේ චක්කු විඤ්ඤේය වූ චක්සු ප්‍රසාදයේ ගැටෙන රූපය. ඊළඟට සෝත විඤ්ඤේය වූ සෝත ප්‍රසාදයේ ගැටෙන ශබ්දය. ඉතින් ඒව පිළිබඳව ඡන්දරාගයක්, බැඳීමක්, ලෝභයක් ඇති වෙන්නේ ඒ පිළිබඳව මානසිකාරයක් තිබුණොත්. එහෙම මානසිකාරයක් නැත්නම් බැඳීමක් හෝ ගැටීමක් හෝ ඇති වෙන්න ඉඩක් නැති බව තථාගතයන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නැවත විමසා වදාරනවා, යේතේ ඝාන විඤ්ඤයා ගන්ධා අඝායිතා අඝායිත පුම්බා. ඝාන විඤ්ඤාණයෙන් හෙවත් ඝාන ප්‍රසාදයේ අසුරු කරගෙන පහළවන සිතක් තියෙනවා. නාසය අසුරු කරගෙන පහළවන සිත කියලා හිතන්න. ආන්නේ සිතින් යම් ගන්ධයක් මේ ජීවිතය ආග්‍රහණය කළත් නැත්නම්, පෙරද ආග්‍රහණය කළා නැත්නම්, මේ වර්තමානයේද එබඳු ආග්‍රහණයක් ලබන්නේ නැත්නම්, මතුමත්තටත් එබඳු ආග්‍රහණයක් බලාපොරොත්තු වන්නේ නැත්නම්, නච සායසි නචතේ හෝති ගහායයි යන්ති අත්ථිතේ තත්ථ ඡන්தோ වා රාගෝ වා පේමං වාති. ඒ ගන්ධ රූපය පිළිබඳව ඝාන විඤ්ඤාණයෙන් දත යුතු වන ඔබට ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ආලයක් හෝ ඇති වෙන්න පුළුවන්ද? නෝ හේතම් භන්තේ. ස්වාමීනි, ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඒ ගන්ධාරම්මණය පිළිබඳව ඔහුට මානසිකාරයක්, ආභෝගයක් නැහැ. මේ කාරණාව ඔබ මනාව වටහා ගන්නට උත්සාහවත් වෙන්න. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන කියන මේ ත්‍රිත්වය ගැන මේ දක්වා කියවුනේ. මේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන කියන
මේ අරමුණු පිළිබඳව එයාට ප්‍රේමයක් බැඳීමක් ඇති වෙන්න නම් ඒ ගැන මානසිකාරයක් තිබිය යුතුමයි. අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ ඒ අරමුණු ගැන මානසිකාරයක් නැත්නම් එමගින් රාගාදී ක්ලේශයක් ඇතිවිය නොහැකි බවයි තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේක ඊටාම ගැඹුරු සංවාදයක් තථාගතයන් වහන්සේ සහ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ අතර සිද්ධ වුණ. නැවතත් ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරට මුසු කරලා විමසා වදාරනවා යේතේ ජීවහා විඤ්ඤය රසා. ජීවහා විඤ්ඤාණයෙන් දතයුතු රසාරම්මන තියෙනවා. අසහිතා ඒ රසයෝ ජීවහා විඤ්ඤාණයෙන් නැත්නම් ඒ රසයෝ දිවෙන් මෙච්චර කාලයක් ලබලා නැහැ මේ ජීවිතේ. අසහිත පුබ්බා පෙර සසරෙත් ලබලා නැහැ. නච්ච සායසි මේ වර්තමානෙත් ලැබමින් පවතින්නේ නැහැ. නච්ච තේ හෝති සායයන්ති අනාගතේ බඳු රසයන් ලබන්න ඕනි කියලා අදහසකුත් නැහැ. එහෙම වුණොත් ඒ රසයන් පිළිබඳව ජීවා විඤ්ඤය වූ අත්ථිතේ තත්ථ ඡන්தோවා රාගෝවා ප්‍රේමංවා ඒ භික්ෂුවට ඒ පිළිබඳව ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වෙන්න පුළුවන්ද? නොහේතම් භන්තේ. මාළුක්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දෙනවා ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. එයා ඒ රසය ගැන බැඳීමක් කල්පනා කිරීමක් ඒ ආරම්මන රසය වැළඳීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එයාට ඒ පිළිබඳව බැඳීමක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේතේ කාය විඤ්ඤය පොට්ටබ්බා අසම්පුට්ටා කාය විඤ්ඤාණ සිත. නැත්තම් කාය විඤ්ඤාණය කාය ප්‍රසාදය අසුරු කරගෙනයි පහළ වෙන්නේ. ඒ කාය ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙන කාය විඤ්ඤාණ සිතින් ගනු ලබන පොට්ටබ්බාරම්මණයක් තියෙනවා. අන්නේ පොට්ටබ්බාරම්මණය නැත්නම් අපි ස්පර්ශය කියලා දැනට හඳුන්වමු. මේ කයට යම් ස්පර්ශයක් මේ ජීවිතය ගත කරපු කාලය තුල ලබලත් නැහැ. අසම්පුට්ට පුබ්බා පෙර ලබලත් නැහැ පෙර සසර ගමනේ. එහෙම හිතන්න නච්ච පුසසි මේ දැනුත් ලබන්නේ නැහැ. නචතේ හෝති පුසෙයි යන්ති මත්තටත් අනාගතේත් එබඳු ස්පර්ශයක් ලබන්න ඕනි කියලා අදහසකුත් නැහැ. එහෙම අදහසක් නැත්තම් අත්ථීතේ තත්ථ ඡන්தோවා රාගෝවා ප්‍රේමංවා මාළුක්‍ය පුත්‍ර ඔබට ඒ ගැන ඒ ස්පර්ශය ගැන පහස ගැන රාගයක් හෝ බැඳීමක් හෝ ඕනෑකමක් හෝ වමනාවක් හෝ ඇති වෙන්න පුළුවන්ද? නොහේතම් භන්තේ ස්වාමීනි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කයට යම් ස්පර්ශයක් මේ ජීවිතේ යමෙකු ලබලත් නැත්නම් එබඳු ස්පර්ශයක් පෙරත් ලබා ඒ ගැන මානසිකාරයක් නැත්නම් අනාගතයේත් එබඳු ස්පර්ශයක් ගැන අදහසක් නැත්නම් ඒ ස්පර්ශය පිළිබඳ ඔහුට සංඥාවක් පහළවන්නේ නැහැ. එහෙම පහළ නොවෙන තැනක ඒ ගැන මානසිකාරයක් ඇති නොවන නිසා ඒ පිළිබඳව තණ්හාදී කෙලෙසයක් ඇති වෙන්න ඉඩක් නැහැ. නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේතේ මනෝවිඤ්ඤය ධම්මා අවිඤ්ඤාතා අවිඤ්ඤාත පුබ්බා නච විජානාසි මනෝවිඤ්ඤය මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ධම්මාරම්මණයන් තියෙනවා. මේ දක්වා මේ ජීවිතය ගත කරපු කාලේ ඒ ධම්මාරම්මණයන් ලබලා නැහැ. නැත්තම් මුණ ගැහිලා නැහැ. අවිඤ්ඤාත පුබ්බා පෙරද මුණ ගැහිලා නැහැ. නච විජානාසි මේ වර්තමානයේ දැනුදු එලෙසින් සිද්ධවන්නේ නැහැ. ඒ අරමුණු මනසට එන්නේ නැහැ. නචතේ හෝති විජානේයං මත්තටත් අනාගතේ මගේ සිතින් එබඳු ධම්මාරම්මන ලබා විඳින්නට ඕන කියන අදහසක් නැහැ. එහෙම නැත්තම් අත්ථීතේ තත්ථ ඡන්தோවා රාගෝවා ප්‍රේමංවා ඒ ධම්මාරම්මන විශේෂෙහි ඒ භික්ෂුවට ඒ පුද්ගලයාට රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇතිවිය හැකිද? නොහේතම් භන්තේ ස්වාමීනි එහෙම ඇති වෙන්න බෑ. ඇයි ඇති වෙන්න බැරි? ඒ ගැන හුට මානසිකාරයක් නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට මේ අමා දහම් සංഭാෂණය තථාගතයන් වහන්සේ සහ මාළුක්‍ය පුත්‍ර භික්ෂුව අතර සිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයින් තෝරා පහදා දී වදාළේ මේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ අරමුණු චක්සු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ සහ මනෝද්වාරේ ගැටීමත් සමග විවිධ සිත් පහළ වෙනවා. විවිධ කියලා අදහස් කරේ කුසල් සිත් පහළ වෙනවා, අකුසල් සිත් පහළ වෙනවා. මෙතන අකුසල් සිත් පහළ වීම ගැනයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. රාගය කියන්නේ අකුසලයක්, ප්‍රේමය කියන්නේ මේ ධර්මපරයාය තුල අකුසලයක්,
ඡන්දය කියන්නේ අකුසල ඡන්දයයි මේ ධර්මපරයාය තුල. එතකොට මේ අකුසල ඡන්දය, රාගය, ප්‍රේමය මෙව්වා ඇති වෙන්නේ ඒ අරමුණු ගැන මානසිකාරයක් එයාගේ තිබුණොත්. මේ ජීවිතේ විඳපු යම් රූපාදී අරමුණු ගැන, එහෙම නැත්නම් පෙර සංසාරේ විඳපු රූපාදී අරමුණු ගැන, එහෙම නැත්නම් මේ ජීවිතේ විඳිමින් පවතින, එහෙම නැත්නම් මතුමත්තට විඳින්න ඕනෑ කියලා බලාපොරොත්තු වෙන මේවා ගැන තමයි, මේවා අරමුණු කරගෙන තමයි හදවත තුල තණ්හාදී කෙලෙස් පහළවන්නේ. සාමාන්‍ය ජීවිතයේ දෙස ඔබ බලන්න. ඔබට ඔබ දැකපු රූප ගැන, ඒ වගේම දකින්න බලාපොරොත්තු වන රූප ගැන, මේ මොහොතේ දකිමින් පවතින රූප ගැන, ඒ වගේම අහපු ශබ්ද ගැන, අනාගතේ අහන්න බලාපොරොත්තු වන ශබ්ද ගැන, අසමින් පවතින ශබ්ද ගැන, ඊළඟට ගන්ධය, රසය, පොට්ටබ්බය, ධම්මාරම්මණය කියන මේවා සම්බන්ධයෙන්ුත් එලෙසින්ම අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ ඒ රූපාදී අරමුණු විෂයෙහි බැඳීමක්, ඒ ගැන කල්පනා කිරීමක්, ඒ ගැන මෙනෙහි කිරීමක්, ඒවා ලබන්නට ඕන කියලා අදහසක් හිතේ ඇති කර ගැනීමක් තියෙනවා නම් තමයි ඒ පිළිබඳව සංඥා වේදනා පහළවන්නේ. ඒ ගැන සංඥා වේදනා පහළ වෙනකොට තමයි අකුසල වීතියට සිත බැසගන්නේ. සාමාන්‍ය විදිහට ඔබට කියා දුන්නොත් මේ කාරණා අභිධර්මයට අනුව බොහොම ගැඹුරින් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. කාටත් තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් මා මේ ඔබට කියා දුන්නේ මේ ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ආධ්‍යාත්මික බාහිර ආයතන සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. අන්නේ සම්බන්ධීකරණය තුල තමයි ලෝභාදී කෙලෙස් ඇති වෙන්නට මුල පිරෙන්නේ. අන්නේ මුල පිරෙන තැනම සිද්ධ වෙන්නේ නැත්නම්, ඒ මුල පිරීමක්ම සිද්ධ වෙන්නේ නැත්නම්, ඒ මුල පිරීම සිද්ධ නොවීම තුල එයාට රාගාදී කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න ලැබෙනවා. ඒ වගේම මේ මානසිකාර ක්‍රමය පුරුදු කරගත්තට පස්සේ රූප බලද්දී, ශබ්ද අහද්දී, අරමුණු ලබාගෙන ඒ ආරම්මන රසයේ විඳිද්දී උනත් ඒ ශ්‍රාවකයාට, ඒ පුද්ගලයාට පුළුවන් කෙලෙසුන් නැති නොවන විදිහට ඒ ආරම්මණය හා සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන ඉන්න නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේ විදිහට පුහුණු කරගත්තට පස්සේ, යෝනිසෝ මනසිකාරය හොඳට තීව්‍ර කරගත්තට පස්සේ, ඇසෙන් රූපයක් බලද්දී යෝනිසෝ මනසිකාරය අතරමැදි කරගත්තොත්, සතිය අතරමැදි කරගත්තොත් ඒ තුල යාට අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ආන්නෙම වැඩපිළිවෙලකට යොමු කරමින් තමයි මේ ධර්මපරයාය එදා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. නැවතත් බුදුරජාණන් වහන්සේ වදාරනවා එත්ථජතේ මාළුක්‍ය පුත්ත දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. මාළුක්‍ය පුත්‍ර දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බ කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව. දිට්ඨ කියන්නේ ඇසෙන් දැකිය යුතු ඒ රූපාරම්මණය. සුත කියන්නේ කනින් අසන ඒ ශබ්දාරම්මණය. මුත කියන්නේ නාසයෙන්, දිවෙන්, කයින් කියන මෙන්න මේ ආයතන තුනෙන් ලබන ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේ අරමුණු සම්බන්ධව. විඤ්ඤාතබ්බ කියලා අදහස් කරන්නේ මනසට එන ඍජුවම ධම්මාරම්මන සම්බන්ධව. එතකොට මේ කියන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ අරමුණු සම්බන්ධයෙන් දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. ඒ ඇස සම්බන්ධයෙන් නම් දුටු මාත්‍රයක් පමණක් වේනම්, කන සම්බන්ධයෙන් නම් සුතමත්තම් භවිස්සති. සුත මාත්‍රයක් වේනම්, නාසය දිව කය සම්බන්ධයෙන් නම් මුත මාත්‍රයක් වේනම්, මනස සම්බන්ධයෙන් නම් විඤ්ඤාත මාත්‍රයක් වේනම්, යතෝ කෝතේ මාළුක්‍ය පුත්ත දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. මාළුක්‍ය පුත්‍ර, ඒ අරමුණු සම්බන්ධයෙන් ඔබට එබඳු මානසිකාරයක්, එබඳු පිළිපැදීමක් ඔබට වේනම්, ඒ පිළිපැදීම තුල දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. දුටු දයෙහි දුටු මාත්‍රයක් පමණක්ම වේ. ඇසූ දේ, ඇසූ ඒ ශබ්දාරම්මණය සම්බන්ධයෙන් එබඳු ඇසී මාත්‍රයක් පමණක්ම වේ. සෙසු අරමුණු සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ දේශනා කරන්නේ? දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං. අපි මේ කාරණය තවදුරටත් විමසා බලමු මේ මිහිරි ධර්මයට අනුව. දිට්ඨේ දිට්ඨමත්තන්ති රූපායතනේ චක්ඛු විඤ්ඤාණේන
දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. රූපායතනයේ හෙවත් බාහිර වර්ණ රූපය චක්සු ප්‍රසාදයේ අසුරු කරගෙන පහළ වෙන චක්කු විඥාණයෙන් දිට්ඨේ දුටු කල්හි දිට්ඨමත්තම් භවිස්සති දුටු මාත්‍රයක් පමණක් වේ. චක්කු විඥානං හි රූපේ රූපමත්තමේව පස්සති. චක්කු විඥාණය ඒ රූපේ රූප මාත්‍රයම නැත්තං ඒ චක්කු විඥානය පහළ වෙනවා බාහිර රූපාරම්මණය චක්සු ප්‍රසාදයේ ගැටීම සමගම. එහෙම පහළ වෙනකොට ඒ චක්කු විඥාණයට බෑ න නිච්ඡාදී ස්වභාවං මේ රූපය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඒ රූපයේ ස්වභාවයක් ඒ ගැන මෙනෙහි කිරීමක් කරන්න චක්කු විඥාණයට හැකියාවක් නැහැ. චක්සු ප්‍රසාදයේ රූපේ ගැටෙනකොටම ඒ රූපය සම්බන්ධයෙන් චක්කු විඥාණය පහළ වෙනවා. දස්සන කෘත්‍ය සිද්ධ වෙනවා කියලා කියනවා. ඉති ශේෂ විඥානේපි. එතකොට සෝත විඥානාදී සසු විඥානයන් සම්බන්ධයෙන්ද ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. දිට්ඨ මත්තමේව චිත්තම් භවිස්සති. රූපය දැකීම මාත්‍රය, ශබ්දය ඇසීම මාත්‍රය, ඇසසු අරමුණු ඒ විදිහට දැනීම මාත්‍රයම පමණක් එතන සිද්ධ වෙනවා. තවදුරටත් විස්තර කළොත් අත්ථ වා දිට්ඨේ දිට්ඨන්නාම චක්කු විඥානං දිට්ඨේ දිට්ඨංනාම කියලා කියන්නේ චක්කු විඥානසිත රූපේ රූප විඥානනන්ති අත්ථෝ රූපයේ රූප මාත්‍රේ නැත්නම් ඒ රූපයෙහි ඒ වර්ණ රූප මාත්‍රේම දැන ගැනීමක් සිද්ධ කරනවා. ඉදං උත්තං හෝති. තවත් ආකාරයකින් තෝරලා දුන්නොත් යතහා ආපාතගත රූපේ චක්කු විඥාන න රජ්‍යති න දුස්සති න මුහ්‍යති. චක්කු විඥාණයට ආපාතගත වූ ඒ රූපයක් තියෙනවනේ දැන් ඇසට බාහිර රූපාරම්මණයක් සම්බන්ධ වීමේදී ඒ චක්කු විඥාන සිත තමයි රූපය දැකීම වශයෙන් ප්‍රථමයෙන් පහළ වෙන ඊට පෙර ආතුව පංචද්වාරා වර්ජන චිත්තයක් පහළ වෙනවා. නමුත් චක්කු විඥාන සිත තමයි ඒ රූපේ පළමු කොට දැකීම වශයෙන් පහළ වන සිත ලෙස සලකන්නේ. ඒ චක්කු විඥාන සිත විපාක සිතක්. ඒ විපාක සිත න රජ්‍යති න දුස්සති න මුහ්‍යති. ඒ විපාක සිතේ ලෝභයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ පහළවන්නේ නැහැ. නැත්තම් ලෝභ චෛතසිකය හෝ ද්වේෂ චෛතසිකය හෝ මෝහ චෛතසිකය පහළවන්නේ නැහැ. පහළ නොවේ නම් එතන අකුසලයක් සිද්ධවන්නේ නැහැ. ඒවං රාගාදී විරහේන චක්කු විඥාන මත්තමේව ජවනම් භවිස්සති. අන්න ඒ වගේ දැන් චක්කු විඥානය නැමැති සිත තුල ඒ ලෝභාදී කෙලෙසුන් නොවේද? ආන් නිබඳු ඕම ජවන් වාරයක් මේ රූපය සම්බන්ධයෙන් පහළ වෙන්නට ඉඩ හරිනවා. චක්කු විඥාන මත්තමේව ජවනම් භවිස්සති. දැන් සාමාන්‍යයෙන් ආරම්මණයක් චක්සු ප්‍රසාදයේ ගැටීමෙන් පංචද්වාරා වර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ඉන්නතුරු ජවන මේ විදිහට තමයි චිත්ත නියාමය පහළවන්නේ නැත්නම් චිත්ත පරම්පරාව පහළවන්නේ. ඔය ජවන අවස්ථාව තමයි කුසල් වෙන්නේ අකුසල් වෙන්නේ එහෙම නැත්නම් රහතන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාබවට පත්වන්නේ. මෙහිදී වළක්වා ගත යුත්තේ අකුසලයක් බවට පත්වීමයි නැත්නම් අකුසල ජවන් දිවීමයි වළක්වා ගන්නට ඕන. අකුසල සිත් පහළ වීමයි වළක්වා ගන්නට ඕනි. කුමක් සම්බන්ධයෙන්ද? ඇසෙන් බලන රූපාරම්මණය සම්බන්ධයෙන්. නැත්නම් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ලබන ඒ අරමුණු සම්බන්ධයෙන් අකුසලයන්, ලෝභ ද්වේෂ මෝහයන් පහළ වීම නතර කර ගැනීමමයි දිට්ඨේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මා හිතනවා දැන් බොහෝ දෙනාට ඒ කාරණේ තේරුණා කියලා. චක්කු විඥාන පමානේ නේව ජවනං ඨපෙයිස්සාම චක්කු විඥාන සිත මතුමත්තට යම්සේ විපාක ඉපදවාදීමක් සිදු නොවේද? අන්න ඒ වගේ මේ චක්කු විඥාන සිතට යම් රූපාරම්මණයක් පැමිණීමෙන් ඒ චක්කු විඥාන සිත පහළ වුණාම චක්කු විඥාන සිත නිසා එය හේතුවෙන් මතුමත්තට අකුසල විපාක ආදියක් පහළ වෙන්නේ නැහැ. ඒක හුදු විපාක මාත්‍රයක් පමණයි. අන්න ඒ වගේ මේ ඉදිරියට පහළ වෙන ජවන් වාරයක් අහිත පිණිස පවතින ජවන් වාරයක් බවට පත් කර නොගන්නට නැත්නම් මතු අකුසල විපාක වලට මුහුණ දෙන්න හේතු වන අකුසලයන් අකුසල සහගත ජවනයන් පහළ වෙන්නට ඉඩ නොදෙනවා. එසේ ඉඩ නොදීම් වශයෙන් මම හික්මෙනවා කියන එකයි ඔය දිට්ඨේ දිට්ඨමත්තං ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. තවත් ආකාරයකින් මහා කරුණාවෙන් දේශනා කරනවා අත්ථවා දිට්ඨන්නාම චක්කු විඥානේන දිට්ඨ රූපං. දිට්ඨ කියන වචනයෙන් අදහස් කරන්නේ චක්කු විඥාණයෙන් දකින ලද රූපය. දිට්ඨේ දිට්ඨ මත්තං කියලා කියන්නේ තත්හේව uppannං සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන සංඛාතං චිත්තත්තයං. සම්පටිච්ඡන සිත, සම්තීරණ සිත, වොත්තපන සිත කියන මෙන්න මේ සිත් තුනට කියනවා කුමක්ද? දිට්ඨ මත්තය කියලා. දිට්ඨං කියලා කිව්වේ චක්කු විඥාණයෙන් දුටු රූපය.
දිට්ඨමත්තං කියලා දේශනා කළේ සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන සංඛ්‍යාත සිත්තුන. යතහා තං රජ්‍යතින දුස්සතින මුයිහති. ඒ රූපාරම්මණය සම්බන්ධයෙන් ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවීමක් හෝ චක්කු විඤ්ඤාණාදී සිත් සම්බන්ධයෙන් සිද්ධවන්නේ නැහැ. අන්න ඒ වගේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ජවන් වාරයක් පහළ කරවනවා උපදවනවා ඒ රූපය දැකීම සම්බන්ධයෙන් කියලා ඒ ශ්‍රාවකයා හික්මෙනවා තථාගත ධර්මයට අනුව. නාහන්තම් පමාණං අතික්කමිත්වා රජ්ජනාදී වශයෙන් උප්පජ්ජතුන් දස්සාමි අයමෙද්ද අත්ථෝ. ඒ චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන කියන මෙන්න මේ සිත් යම්සේද පහළ වුණේ ඒවා විපාක සහ ක්‍රියා ඒවා පහළ වීම වශයෙන් එයාට අලාභයක් අහිතක් සිද්ධවන්නේ නැහැ. ඒ අහිතක් අලාභයක් අවඩක් සිද්ධ නොවන සිත් වලින් යම්සේද රූපාදී අරමුණු සම්බන්ධයෙන් කටයුතු කළේ ආනෙලෙසින් ජවන ප්‍රතිපාදනයත් සිද්ධ කරනවා කියලා හික්මෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මේ රූපාදී අරමුණු සම්බන්ධයෙන් මම පහළ වෙන්න දෙන්නේ නැහැ කියලා හික්මෙනවා කියලා පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාටද? මාළුක්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේට. ඒසේව නයෝ සුතමුතේසු. රූපාරම්මන සම්බන්ධයෙන් යම්සේද සෙසු අරමුණු සම්බන්ධයෙන්ුත් එසේමයි. චක්කු විඤ්ඤාණය සම්බන්ධයෙන් චක්ෂු ප්‍රසාදය සම්බන්ධයෙන් ඒ දර්ශන කෘත්‍ය සම්බන්ධයෙන් යම්සේද ශ්‍රවණ කෘත්‍ය ආදී සම්බන්ධයෙන්ුත් එලෙසින්ම මානසිකාර්ය පවත්වනවා. එලෙසින් මානසිකාර්ය පවත්වනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තතෝ ත්වං මාළුක්‍ය පුත්‍රන තේන. එලෙසින් හික්මෙනකොට මාළුක්‍ය පුත්‍ර නුඹ එසේ හික්මීම තුළ රාගයෙන් රත් වූ කෙනෙක්, ද්වේෂයෙන් දූෂිත වූ කෙනෙක්, මෝහයෙන් මුලා වූ කෙනෙක් වෙන්නේ නැහැ. නැත්තම් අකුසල චිත්තෝත්පාදයකින් යුක්ත කෙනෙක් වෙන්නේ නැහැ. තතෝ ත්වං මාළුක්‍ය පුත්‍රන තත්ථ. මාළුක්‍ය පුත්‍රය නුඹ ඒ රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් දූෂිත වූ, මෝහයෙන් මුලා වූ කෙනෙක් වෙන්නේ නැත්නම් එකල්හි නුඹ ඒ රූපාදී ආරම්මණයන්හි නොපිහිටපු කෙනෙක් වෙනවා. එයයි බුදුරජාණන් වහන්සේ වදාළේ තතෝ ත්වං මාළුක්‍ය පුත්‍රන තත්ථ කියලා. යතෝ ත්වං මාළුක්‍ය පුත්‍රන තත්ථ. එබඳු රූපාරම්මනාදීෙහි තණ්හාදී කෙලෙස් සහිත මානසිකත්වයකින් නොපිහිටයි නම් තතෝ ත්වං මාළුක්‍ය පුත්‍ර නේව ඉද න හුරං න උභය මන්තරේන. මාළුක්‍ය පුත්‍රය කල්හි ඔබ මෙලොවත් පරලොවත් දෙලොවම නොපිහිටන කෙනෙක් වෙනවා. දුක කෙලවර කිරීම අන්න එලෙසිනුයි සිද්ධවන්නේ. ඒසේ වන්තෝ දුක්ඛස්ස කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේක බොහොම සංක්ෂිප්ත දේශනාවක්. මේ සංක්ෂිප්ත දේශනාව මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාලා විස්තර වශයෙන් බොහෝ වෙලාවක් විස්තර කළ යුතුයි. මෙහෙම දේශනා කළ අවසන් වුණාම මාළුක්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා ඉමස්ස ක්වාහම් භන්තේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කෙටියෙන් වදාළ සංකිට්ඨේන භාසිතස්ස කෙටියෙන් වදාළ දේශනාව සම්බන්ධයෙන් මට මෙන්න බෙමඳු විස්තර සහිත අවබෝධයක් ඇති වුණා. විත්ථාරේන අත්ථං ආජානාමි ඒවං. මෙන්න මෙහෙමයි මම මේක තේරුම් ගත්තේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා රූපයක් දැකලා ඒ රූපේ ප්‍රිය අරමුණක් කියලා මෙනෙහි කරන කෙනාගේ සිහිය නැති වෙලා යනවා. විශේෂයෙන් ඒ රූපය හා බැඳී ගිය සිතක් ඇතුව ඒ රූපාරම්මණය විඳිනවා. එය විඳිමින් ඒ තුල ගිලෙනවා. ඔහුට ඒ රූපය නිසා හට ගන්නා නොයෙක් වේදනාවන් වැඩෙන්න පටන් ගන්නවා. දැඩි ලෝභය වැඩෙනවා, වෙහෙස ඇති වෙනවා. නොයෙක් ආකාරයෙන් දැඩි ලෝභයෙන් වෙහෙසින් එයාගේ හිත පෙළෙන්න පටන් ගන්නවා. ආන්නේ ආකාරයෙන් එයා දුක රැස් කරනවා. දුක රැස් කරන කෙනාට නිවන ඈත් වෙලා යනවා. ශබ්දයක් අහලත් එහෙමයි. ගන්ධයක් ආග්‍රහණය කරලත් එහෙමයි. ඊළඟට රසයක් රසම්භෝත්වා සතිම්මුට්ඨා. රසයක් අනුභව කරලා ඒක ප්‍රිය අරමුණක් කියලා සිහි කරනකොට ඒ තුල ඇලෙනවා. ඒ තුල ගිලෙනවා. ඒක මහා වෙහසක්. දැඩි ලෝභයෙන් එයා වැඩෙනවා. ලෝභයෙන් හා ඒ ගිජු බවෙන් වැඩෙනකොට සිත පෙළෙනවා. මේ පෙළීමම දුක රැස් කිරීමක්. එයා නිවනින් ඈත් වෙනවා. නැමතත් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්පර්ශයක් ලැබමින් එහෙම නැත්නම් ධම්මඤ්ඤත්වා ධම්මාරම්මණයක් මනසින් ලැබමින් ওই විදිහටම ලෝභ දේශ මොහ වැඩුවොත් සිද්ධවන්නේ දුක රැස්වීමමයි. ආරා නිබ්බාණං මුච්චති. එයා නිවනින් ඈත් වෙනවා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ නැවත ප්‍රකාශ කරනවා නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. රූපේ යායලෙන්නේ නැහැ. රූපයක් දැකලා
සිහි ඇතිව නුවණැතිව විරත්ත චිත්තෝ ඒ පිළිබඳව නොඇලුණු සිතින් යුක්තව වේදේත් ඒ විඳීම සිද්ධ කරනවා. තංච නාජ්ජෝ සාය තිට්ඨති ඒට බැසගෙන ඉන්නේ නැහැ රූපේ පිළිබඳව තණ්හා දිට්ඨිමානෙන් බහින්නේ නැහැ. යතහාස බසතෝ රූපං සේවතෝ චාපි වේදනං එබඳු රූප දැකීමක් හෝ ඒ රූප සම්බන්ධයෙන් යම් විඳීමක් වේ නම් ඉහියති නෝපචීයති එයාට කර්ම රැස්වීමක් සිද්ධවන්නේ නැහැ. විශේෂයෙන් අකුසල සහගත කර්ම රැස්වීමක් සිද්ධවන්නේ නැහැ. මුල් අවස්ථාවේ විදර්ශනා කරද්දී කුසල් සිත් වලින් තමයි මේ විදර්ශනාව සිද්ධ වෙන්නේ. ඒවංසෝ චරති සතෝ එසේ එයා සිහිය ඇතිව නුවණැතිව වාසය කරනවා. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති මෙසේ දුක බැහැර කරන ඒ භික්ෂුව නිවනට ක්‍රමානුකූලව ලං වෙනවා. සබ්දාරම්මනාදී සෙසු අරමුණු සම්බන්ධයෙන්ද මෙහිමයි සිද්ධ වෙන්නේ කියලා ඒ භික්ෂුව බුදුසිරි මුව මඩල ඉදිරියේදී තමා තේරුම් ගත්ත දේ බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ දහමට අනුව තමා තේරුම් ගත්ත දේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සාධු සාධු මාළුක්‍ය පුත්ත සාධු කෝත්වං මාළුක්‍ය පුත්ත මයා සංකිත්තේන භාවිතස්ස විත්හාරේන අත්ථං ආජානාසි බොහෝම යහපති මාළුක්‍ය පුත්‍ර මා කෙටියෙන් වදාළ බණපදේ අරුත ඔබ විස්තර වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා කියලා ඒ භික්ෂුව ප්‍රකාශ කළ ආකාරයෙන්ම ඒ කරුණු ටික තථාගතයන් වහන්සේ නැවත දේශනා කළා. දේශනා කරලා මාළුක්‍ය පුත්‍ර මා විසින් මේ තා කෙටියෙන් වදාළ ධර්මෙහි අර්ථය ඔබ එලෙසින්ම විස්තර වශයෙන් දැනගන්න මෙනෙහි කරන්න ඒ අනුව ඔබ ඔබේ මානසිකාර්ය සකස් කරගන්න. ඒ අනුව ඔබ ඔබේ සිත කය වචනේ හික්මවා ගන්න. මෙන්න මෙහෙම දේශනා කළා. මේ වයස්ගත ස්වාමින් වහන්සේ බුදු සිරිපා වන්දනා කරලා ආසනයෙන් නැගිටලා ඒ තථාගතයන් වහන්සේ වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. බුදු ගුණ කියා බොහෝම සතුටින් පදක් හිනම් කත්වා පක්කාමි පිට වෙලා ගියා. කොහෙටද? මහා වනයකට. හුදකලාවේ වූපකට්ටෝ ඒකෝ තනියම හුදකලාවේ අප්‍රමත්තෝ අප්‍රමාදීව ආතාපි කෙලස්තවන වීරියෙන් යුක්තව පහිතත්තෝ නිවනට යොමු කළ නිවීම වෙත යොමු කළ දුකෙන් අතමිදීම පිළිබඳව අදහස් ඇති සිතින් වාසය කරමින් නචිරස්සේව වැඩි කාලයක් යන්න කලින් ඒ ස්වාමින් වහන්සේ යම් අරමුණකින් නම් බුදු සිරිපා සරණ ගියේ. තදනුත්තරම් භ්‍රමචර්ය පරියෝසානං ඒ උතුම් භ්‍රමචර්යාවේ නිෂ්ඨාව ලෙස සලකනු ලබන එයමා ශාන්ත නිවනින් නිවී සැනසුණා. කිහිනා ජාතිය ක්ෂය වුණා. කලයුත්ත කළා. අඤ්ඤතරෝච පනායස්මා මාළුක්‍ය පුත්තෝ අරහතං අහෝසි. රහතන් වහන්සේලා අතර රහතන් වහන්සේ නමක් බවට පත් වුණා මාළුක්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේ. මේ මිහිරි ධර්මපරයායයි අද මා ඔබට කියා දුන්නේ. තරමක් ගැඹුරු වෙන්න පුළුවන්. නැවත නැවත අහන්න. මෙබඳු ධර්මපරයායන් අසා ඒ අනුව හික්මී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අපි හැමදෙනාම පිළිපදිමු. ඒ බුදුරජාණන් වහන්සේ වදාළා මා දහමින් සැනසෙන්නට මේ ඔබට සුදුසුම කාලයේ බව ඔබ තරයේ සිහි කරන්න. මෙලෙසින් කල්පනා කරන්න. ඇස ගැන, රූපය ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගඳ සුවඳ ගැන, දිව ගැන, රසයන් ගැන, කය ගැන, ස්පර්ශයන් ගැන, සිත ගැන, ධම්මාරම්මණයවත් සිතට එන අරමුණු ගැන මෙහෙම හිතන්න පුරුදු වෙන්න. මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන්ගෙන් නිදහස් වීමම මුළුමනින්ම ඒ ධර්මතාවයන් නැවත නූපදින ලෙස නිරුද්ධ කර දැමීමෙන්ම එයමා ශාන්ත නිවනින් සැනසෙන්නට ඔබට අවස්ථාව හිමි වෙනවා. එයමයි චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම කියලා කියන්නේ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම. ඒ උදෙසා වැඩපිළිවෙල මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥාවන්ගෙන් සමලංකృత මේ මාවතේ පියවරකින් හෝ ඉදිරියට ගමන් කරන්න මේ ධර්මපරයාය ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. නාත්තණ්ඩිය අබගහවාඩිහි පදිංචි අනුලාතු කෝරළ සහ ප්‍රියානි වීරසිංහ යන දෙපළ විසින් මේ ධර්ම දානය අද සිත්නෙත් අසපුවෙන් ඔබට ලබා දුන්නා. පවුලේ සියලු දෙනාටම සෙත් පතමින් දේශකයන් වහන්සේ නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වසංගත රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියන බලාපොරොත්තු ඇතිව මියගිය ඥාතීන්ට පින් පමුණුවමින් මේ උතුම් ධර්ම දානය ලබා දුන්නේ පින්වතුන්ලාගේ බලාපොරොත්තු මෙපින් බලයෙන් ඉෂ්ට වේවා කියලා මම ආශිර්වාද කරනවා.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් ඔබ හැම දෙනාම උතුම් දහම් සුව ලබා සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්ධතු. සාධු සාධු සාධු. අයබෝවන් අපේ නැවතත් සූදානම් වන්නේ ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඉරිදා සිත්නේ තසපුව තුළ අද තරමක් ගැඹුරු ධර්ම කාරණා හැබැයි සාවධානව අසා ඉන්න විට දැනෙන්නට සරලව අපේ හිතට මතු කරගන්නට පුළුවන් ආකාරයෙන් අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයෙන්යි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. එක් පැත්තකින් මම හිතන්නේ අපට ධර්ම කාරණා ශ්‍රවණය කිරීමේදී සාමාන්‍ය මිනිස් සමාජයට සරල කාරණා තුල වුණත් මහා වටිනාකමක් තිබෙනවා. අනෙක් පසින් ගැඹුරු ධර්ම කාරණා තුල සාමාන්‍ය ආධ්‍යාත්මිකව ඉක්මනින් මේ ධර්ම මාර්ගය තුල තමන්ගේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්නට යම් තත්වයකට ඒමට උත්සාහ දරන පිරිස් ඉන්නවා බහුතරයක්. ඉතින් මේ අයට මේ දේශනාව මම හිතන්නේ තරම අපහසු නොවන දේශනාවක් බවට පත් වෙන්නට ඇති. කෙසේ නමුත් මම හිතන්නේ අපි ක්‍රමක්‍රමයෙන් ධර්මයට නැඹුරු වීමේ අවස්ථාව වැඩි කරගත යුතුයි කියන කාරණේ මා සිටින විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ බෞද්ධ ජනතාව බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලා ආරම්භය කටයුතු කිරීමේදී බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සිදු කළාට ඒ ධර්ම කාරණා තුල නැත්තම් ධර්මයට ලංවීම තමන්ගේ ජීවිතයේදී ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරන දානමාන ඒ වගේ දේවල් වෙනුවෙන් යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබුණත් අනිත් පසට යොමු වීමේ ඉඩකඩ අඩු තත්වයක් තිබෙන්නේ. ඒ කෙසේ නමුත් මේ කාලය තුල විශේෂයෙන්ම දැන් මේ කොරෝනා වසංගතය වගේ වසංගත තත්වයන් වෛරස් රෝගයන් පැතිරලා තිබෙනවා. අවිනිශ්චිතයි ජීවිතය පිළිබඳ කොහොමත් ජීවිතය අවිනිශ්චිතයි. කෙසේ නමුත් මේ කාලය තුලදී අපි අස්පනා පිට දකිනවා ඇතැම් වෙලාවට මෙහි බලපෑම කොතෙක්ද කියන කාරණය. නිවසින් බැහැරව යම් කටයුත්තකට යමු වෙන විට ඒ තිබෙන බලපෑම පිළිබඳව වෙනමම බියක් ඇති වෙනවා හිතේ. ඉතින් මේ සියලු දේවල් එක්ක කොයි වෙලාවෙ මේ හුස්ම පොද අපට වාතලයට මුසු කරලා මේ ශරීරය අත්හරින්නට සිදු වෙවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු දේවල් එක්ක ධර්මය තුල අපට කොතරම් රැකවරණයක් තියෙනවාද කියන කාරණය තමයි පසුගිය වැඩසටහන් ගණනාවක් අපේ ගෞරවනීය දේශකයන් වහන්සේලා. ඒ අතර විශේෂයෙන්ම ඉරිදා සිත්නේ තසපුවේ අපේ පූජනීය බලංගොඩ රාදු ස්වාමීන් වහන්සේ ඔබට පහදා දුන්නේ. පින්වතුනි, ඇත්තටම අපි ධර්මයේ ප්‍රගුණ කළ යුත්තේ ඒ නිසාවෙන්ම තමයි. අද දේශනාව ගොත් ඔබ හොඳින් ශ්‍රවණය කළාම අපට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ අපි මේ මොහොත අතහැරියොත් එහෙම කොතරම් පසුතැවීමකට ලක් වෙන්නට සිදු වෙනවාද කියන කාරණයත් ඇතමුන්ගේ මරණයන් දෙස බලන විට ඔවුන් ජීවිතයේ හසුරුවපු ආකාරය පිළිබඳව අපට පූර්ණ නිගමන තියෙනවා. ඒ තුලින් බැලුව විට අනේ ඔවුන්ට කුමක් සිදු වේද කියන දෙගිඩියාවක අප ඉන්නේ. ඉතින් ඒ තත්ත්වය අපේ ජීවිතයටත් එළඹෙනවාට අපි කැමති නැහැ. කොයි මොහොතක හෝ අපිට ජීවිතය අත්හරින්න සිදු වෙනවා නම් මේ අවස්ථාවේ ශක්තිමත් වීට මුහුණ දෙන්නට තිබෙන හැකියාවයි මේ ධර්මානුකූලව ගොඩනගන්නේ සහ මේ සසරට වැටෙන මඟ අපට නවත්තන්නට තිබෙන එකම වටිනාම දේ තමයි මේ ධර්මය. ඉතින් මේ ධර්මයේ නියැලෙන්නටයි ඔබට අපි මෙලෙසින් මේ වැඩසටහන ඔස්සේ අපේ ගෞරවනීය සංඝරත්නය වැඩම කරලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට එකතු කරන්නට උත්සාහ දරන්නේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් ඉරිදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මාළුන් කෙපුත් සූත්‍ර දේශනාව අද දවස තුලදී ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනේ වයස්ගත වූ ඔවිට ධර්මයට. එහිමේදී ඇතැම් වෙලාවට අපේ ජන සමාජයත් හුරු වෙලා තිබෙන ස්වභාවයක් තමයි මේ. ඒ අතර විශේෂයෙන්ම මේ කාලේ නම් අපි දකින තරුණ පිරිසත් වැඩි වශයෙන් ධර්මයට ඒමට වැඩි වමනාවකින් කටයුතු කරන ආකාරය. කෙසේ නමුත් ඇතමුන් මෙය පස්සට දමන්නට නැත්නම් කාලයට ඉඩ දීලා තව ටිකක් වයස්ගත වුණාම ධර්මයට එහෙම තුල අපට ලබන්නට පුළුවන් සැනසීම ලබා ගන්නට පුළුවන් වේවි. අපේ සියලු වගකීම් යුතුයකම් ඉටු කරලා අපි ඒ සඳහා යොමු විය යුත්තේ කියන පටු තැනක හිත පවත්වන අවස්ථා තිබෙනවා. ඇතැම් වෙලාවට ඕන් සමාජ ක්‍රමේ
හුරුවිච්ච රටාව වෙන්නට පුළුවන්. එකසේ නමුත් මරණය ඉක්මන් වෙයි කියලා අපිට නොසිතෙන මොහොතකයි ඔබ වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ. ඉතින් මා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අද ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉරිදා සිට්නෙත් අසොපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මේ මොහොතේ ස්වාමීන් වහන්සේ ඇතැම් රූප ශබ්ද අපට පේනවා ස්වාමීන් වහන්සේ. සමහර ශබ්ද අපට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක තදින් දැනෙන්නේ නැහැ. ගාණක් නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ වැනි මට්ටම. ස්වාමීන් වහන්සේ එහෙම රූපයක් පෙනිලත් ශබ්දයක් ඇසිලත් එහෙම වෙන්නේ. යම් දෙයක් පෙනෙන කොට අපේ අර හිතේ තැති ගැනීමක් ඇති වෙනවා සමහර දේවල් කෙරේ. හැබැයි ඒ දේම ඇතැම් වෙලාවට අපි දකින්නවා කිසිම තැති ගැනීමක් හෝ බියක් හෝ එහෙම දැනීමක් නැහැ. යම් ශබ්දවලදී අපි තැති ගන්නවා නැත්නම් අධික සතුටටපත් වෙනවා. සමහර අවස්ථාවලදී එහෙම දැනෙන ස්වභාවයක් නැතුව ඒ ශබ්දයේම එලෙසින්ම ඇතැම් වෙලාවට අපිට ඇහෙන අවස්ථා තිබෙනවා. ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නට මොකද්ද හේතුව ස්වාමීන් වහන්සේ? රූප පෙනිලත් ශබ්ද ඇසිලත් අපිට ඒක ගාණක් නැති වෙන්න සාමාන්‍ය මට්ටමට පවතින හේතුව කුමක්ද ස්වාමීන් වහන්සේ? අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන හැම දිනාටම නිරෝගී සුව ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත් වරුණ, මානසිකාරය මුල් කරගෙන තමයි යම් අරමුණක් පිළිබඳව සංඥා වේදනා පහළ වන්නේ. වරුණ ඇහුවේ දැන් සමහර රූප තියෙනවා, සමහර ශබ්ද තියෙනවා, සමහර විටකදී ඒවා බොහොම තදින් සිතට දැනෙනවා. සමහර අවස්ථාවක ඒවා දැක්කත් එතරම් වගවීමක් නැහැ. වරුණ එතෙන්දී ප්‍රධාන වශයෙන් බලපාන මේ පිළිබඳව මානසිකාරය. මානසිකාරය ශක්තිමත් වෙන ඒ රූපය හෝ ඒ ශබ්දය හෝ ඒ අරමුණ තදින් හිතට කාවැදෙනවා. භාවනාවේදී වරුණ සිද්ධ කරන්නේ එකම අරමුණක් දෙස නැවත බැලීමක්. ඒ නැවත බලනකොට තමයි නිරීක්ෂණය කියන කාරණේ බොහෝම ශක්තිමත් වෙන්නේ. ඒ නිරීක්ෂණය ශක්තිමත් වෙන තමයි නිගමනයට කියන කාරණේ. එහෙම නැත්නම් වරුණ ඒ පිළිබඳව ඥාන දර්ශනයක් පහළ වෙන්නේ ශ්‍රාවකයාට. එනිසා දැන් අපි ඉන්ද්‍රයයන්ගෙන් චක්සුව, ශ්‍රෝත්‍රය, ඒ වගේ ඉන්ද්‍රයයන්ගෙන් අරමුණු ලබාගෙන ඒ අරමුණු ඔස්සේ කල්පනා කරන ප්‍රමාණය, ඒ අරමුණට ලබා දෙන ඉඩ, ඒ අරමුණ පිළිගන්නා පමණ අනුව තමයි වරුණ ඒක තදින් හිතට කාවදින්නේ. එතකොට දැන් අපි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමහර අරමුණු තියෙනවා ආසේවනය කළ යුතු, සමහර අරමුණු තියෙනවා ආසේවනය නොකළ යුතු. යම් අරමුණක් නිසා වරුණ අභ්‍යන්තරේ කැළඹී යේනම්, රාග ද්වේෂ මෝහයන්ට උල්පතක් වේනම්, පුනපුනා කෙලෙස් ධර්ම වලින් හිත තෙත් වෙනවා නම් වරුණ ඒ බඳු අරමුණු මනසිකාර කිරීම නොකළ යුතුමයි. හැබැයි වරුණ ඒ වගේ අරමුණු වල යම් රසයක් තියෙනවා. හිත කියන්නේ රසවත් අරමුණු, සෝමනස්සය, එහෙම නැත්නම් ලෝභ මූලික සෝමනස්සය පහළ වෙන අරමුණු වැඩියෙන් හොයා යන ධර්මයක්. ඒක තමයි සාමාන්‍ය පුහුදුන් මිනිසාගේ මනෝභාවය. සෝමනස්ස වේදනාව මිනිසුන්ට ඕන. සෝමනස්ස වේදනාව ලබන්න තමයි මිනිසු බොහෝ අකුසල කර්ම කරන්නේ. අකුසලයෙහි තියෙන සෝමනස්සය ලබන්න, නැත්නම් ලෝභ මූලික සෝමනස්සය ලබන්න. වරුණ බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළේ මිනිසුන්ට සතුට ලබන්න. මුලින් මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ සිරි මූමඩලින් පිට වූ සෑම වචනයක්ම දෙවියන් සහිත ලෝකයට අජරාමර සතුටක් වෙනුවෙන්මයි ගලා ආවේ. හැබැයි මේ විරාගී සුවය වෙත යන්නට හොඳ හයියක් තියෙන්න ඕනි. යහපත් ඇසුරක් තියෙන්න ඕනි. ආකල්පය සම්පත්‍ති කර වෙන්න ඕනි වරුණ. විපත්තිකර ආකල්පයකින් යුක්ත කෙනෙකුට ඒ සතුට ලබන්න බෑ. ඉතින් ඒ නිසා අපි අරමුණකට ලබා දෙන තැන වටිනාකම අනුව තමයි ඒ අරමුණ වරුණ හිතට දැනෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ කාලය තුලදිත් ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට මේ රෝග පීඩාව නිසා මිය යන රෝගය හැදුණු පුද්ගලයෙක් බවට පත් වෙන තත්වයක් තුළ තමයි අපිට එහි අමාරුව නැත්නම් අපිට ඒක තදින් දැනෙන්නේ. සමහර වෙලාවට යම් අපේම කෙනෙක් මැරුණොත් එහෙම අපිට ඒක තදින් දැනෙනවා. හැබැයි සමහරලාට පිට කෙනෙක් මැරුණාට පස්සේ ටිකක් දුර කෙනෙක් නැති වුණාට පස්සේ අපිට ඒක ගාණක් නැහැ. එතකොටත් මේකට බය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ලෙඩේ හැදුණාට පස්සේ තමයි අපි මේකෙන් බේරෙන ක්‍රම හොයන්නේ. එතකන් අපිට සාමාන්‍යයි මේ අපි තව 1000ක් දිනාට මේ කාරණාව පිළිබඳව විවිධාකාරයෙන් උපදේශයන් දෙනවා, විවිධාකාරයෙන් පැහැදිලි කිරීම කරනවා. හැබැයි අපිට මේ தත්ත්වයටපත් වුණාට පස්සේ දැඩි අසරණ භාවයක් දෙනවා. මෙහෙම වෙන්න ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ අපේ හිතේ ශක්තිමත් භාවය අඩු වෙලාද? අපි නිවැරදිව මේ ධර්මය ප්‍රගුණ කරලා නැතිද? ඒ ධර්මය තුල හොඳ ප්‍රගුණ කිරීමක් නැත්නම් ඒ දෙස ධර්මයේ ධර්මානුකූලව ජීවිතය හඩගස්වාගෙන අවබෝධයෙන් යුක්ත වෙනවා නම් ඒ తත්වය අපට යම් තාක් දුරකට හෝ සමනය කරගෙන ඕනෑම අවස්ථාවක් එකසේ අපේ හිත පවත්වා ගන්නට හැකියාවක් තිබෙනවාද? තානංචේ තථා කෛරා යතහාඤ්ඤ මනුසාසති.
එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ යතහා අඤ්ඤං අනුශාසති. අන්‍යයන්ට අනුශාසනා කරනවා, මඟ පෙන්වනවා, පිහිටක් වෙනවා. හැබැයි ඒ පිහිටක් වෙද්දී ඒ පිහිට පළමුකොට තමාට සලසාගෙන තිබිය යුතුයි. සුදන්තෝවත දමේත අත්තාහි කිර දුද්දමෝ. හැබැයි තමාව දමනය කරගෙන තමන්ගේ හිත හදාගන්නවා කියන එක ඔය හැම දෙයකටම වඩා අමාරු කාර්යයක්. එනිසා වරුණ මේ ජන සමාජයේ කවුරුත් නොසිතූ මොහොතක අසරණ වෙනවා. අසරණ වුණාම දෙවැන්නෙකුගේ පිහිටක් බලාපොරොත්තු වෙනවා. එහි ඇති වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළානේ අත්ථම්මි ජාතම්හි සුඛා සහායා කියලා. දුකකදී පීඩාවකදී පිහිට පිළිසරණ පිණිස යහළුවෙක් හෝ කවුරුන් හෝ ළඟ සිටීම බොහොම වටිනා සම්පතක්. ඒක සැපයක්. වරුණ ඒ කෙනෙකුට පිහිට වෙන්න නම් පළමුකොට තමා ඒ නාථ කරන ධර්මයන්හි පිහිටලා තියෙන්න ඕනි. නාථ කියන්නේ වරුණ පාලියෙන් පිහිට කියන අර්ථය. රැකවරණය. නාථ කරන ධර්ම කියන්නේ ඒ පිහිට පිළිසරණ පිණිස හේතු වන කරුණු කාරණා. ඒවා තමා තුළ තිබේද? වරුණ සීලයක් තමා තුළ තිබේනම්, ඒ වගේම වැඩූ දහමක් තිබේනම්, ඔබේ දෝතින් ඔබ දන් පූජා කර තිබේනම්, හොඳ හිත යහපත, ඒ වගේම බ්‍රහ්ම විහාර මේ ගුණ දියුණු කර තිබේනම්, ආන්‍යයා පිහිටක් හදාගෙන තියෙන වරුණ. එනිසා පළමුකොට තමන්ගේ පිහිට නැත්තම් තමා නාථ කරන ධර්මයන්හි පිහිටා තිබීමමයි වැදගත් වෙන්නේ. අපිට කියන්න පුළුවන් ඔබ මෙහෙම කරන්න කියලා. හැබැයි අපේ හිතට දුක තදින් කාවැදී එනකොට අපිත් අසරණ වෙනවනම්, අයෝනිසෝ මනසිකාරයට යනවනම්, මිත්‍යා මාර්ගයන්ගෙන් සැනසීම හොයනවනම්, ධර්ම විනිශ්චයකින් පැහැදිලි ලෙස ප්‍රශ්න විසඳා ගන්න හැකියාවක් ඔහුට නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ලෙස පළමුකොට තමා ලැබිය යුතු පිහිට ලැබලා නැහැ. දැන් මේ කාලේ ගත්තොත් වරුණ බොහෝ දෙනාගේ සිත්වල දේශමූල සිත් පහළ වෙන යුගයක්නේ. ආරංචි වෙන දේවල් හොඳ නැහැ. මහා අවදානමක් මැද ජීවත් වෙන හෙට දවසේ මොනවා වෙයිද කියන්න බෑ. මේ හැම තැනකින්ම ආරම්මනෙහි ගැටීම කියන කාරණේ තමයි උත්සන්න වෙන්නේ. ඒ කියන්නේ ද්වේෂමූල සිත් පහළ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ද්වේෂමූල සිත් පහළ වෙනකොට මොකද වෙන්නේ වරුණ? ඒත් සමග චිත්තජ රූප පහළ වෙනවා. එමගින්ද මේ රූපකය අකර්මණ්‍ය කරනවා, ලෙඩ කරනවා, රෝගී කරනවා, ගිලන් බව ඇති කරනවා. අකුසල් සිත් පහළ වෙන්න රූපයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. කුසල් සිත් පහළ වෙන්න රූපේ නිරෝගීකමට, කායික නිරෝගීකමට එක දැඩි අනුග්‍රහයක් වෙනවා වරුණ මේ අමා ධර්මයට අනුව. එනිසා ඔබට මතකයි නේද වරුණ බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ චුන්ද ස්වාමීන් වහන්සේ වදාළ ධර්මපරියාය. ඊළඟට මහා මොග්ගල්ලාන සහ මහා කාශ්‍යප මහා තෙරුන් වහන්සේලා ගිලන් වෙච්ච වෙලාවේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මපරියාය. මොනවද එතන තියෙන්නේ? මම මේ ගුණ ප්‍රගුණ කළා. සති ධම්ම වෙච්චේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන අමා නිවන ගෙන දෙන කරුණු කාරණා මම උපරිමයකින්ම ප්‍රගුණ කළා. ඒක සත්‍යයක්. ඔබ එය මෙනෙහි කරන්න. ඔබත් ඒ දේ වඩලා තියෙන්නේ. අන්න බලන්න වරුණ දෙපැත්තටම පිහිට සැලසිච්ච හැටි. භාග්‍යවතුන් වහන්සේ පළමු කොට භාග්‍යවතුන් වහන්සේ වැඩූ ධර්මපරයායන් ශ්‍රාවකයා ඉදිරියේ මතු කරලා පෙන්නවා. එහෙම මතු කරලා පෙන්නකොට අර ගිලන් බව, දැඩි ගිලන් බව, අසරණ බව, නැගී සිටින බැරි මට්ටමටම ලෙඩ ඇඳේ වැඩලා හිටපු රහතන් වහන්සේලා අඩුම තරමින් පැම් පොදකුදු තොල නොගා ඒ ගිලන් බවින් නැගී සිටියා. දින ගාණක් ආහාර නැතුව හිටපු මේ රහතන් වහන්සේලා. මේ දහමේ පිහිට එහෙමයි වරුණ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම පළමු කොට ගුණධර්මයන්ගේ උපරිමයෙන් පිහිටන්න මේක කාලයක් කරගන්න ඕනි වරුණ. දැන් ගෙවල් වල ඉඳගෙන සීලය ගැන බලන්න ඕනි. මම සිල්වතෙක් හැටියට මේ කාලේ ගෙවනවද? ආකල්පේ හොඳයිද? පිවිතුරු අදහස් දැන්වත් තියෙනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතයේ දෙස බලන්න පුළුවන් විදිහේ යම් තරමක හෝ අදහසක් මනසිකාරයක් මට තියෙනවද? දැන් වරුණ දහම විමසන්න ඕනි. දැන් ජීවිතයේ දෙස බලන්න ඕනි. තවත් අන්දමන්ද වෙලා ලෝභයෙන් ද්වේෂයෙන් දේවල් විනිශ්චය කරන්න ගියොත් අවසානයේ අර කබලෙන් ලිපට වැටුණා වගේ අසරණ වෙනවා මිනිස්සු. කායික රෝගීකම වරුණ අපි මුහුණ දී උතුම තත්වයක්. මේ රෝගයෙන් හෝ වෙන යම් රෝගයකින් හෝ ඒකෙන් මිදෙන්න බෑ. පැහැදිලිවම වරුණ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕනේ වරුණ. ඇඟ ලෙඩ වුණත් හිත ලෙඩ නොවී තියාගන්න. සහනාස හිත ලෙඩ නොවන විට දැන් මරණයට බය ඇති වූ විට හිත නොමග යන අවස්ථාවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මරණාසන්න වෙනකොට ඒ පිළිබඳ බියක් ඇති වෙනකොට හිත නොමග යෑමේ ඉඩකඩ වැඩිද? අපිට අත්දැකීම් නැහැ. ධර්මයේ ආකාරයෙන් සඳහන් වන අවස්ථා තිබෙනවද? පැහැදිලිවම වරුණ මරණාසන්න මොහොතේ හැඬූ අය, වැළපිච්ච අය ගැන මේ ධර්මයේ පෙන්වලා තියෙනවා. වරුණ ওই කාරණයට පැහැදිලිවම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ජීවිත පරියෝසානයේදී මරණාසන්න මොහොතේදී පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි කියලා බණ පදයක්. මැරෙන මොහොතේදී පින් රැස් කර තිබීම එයාට දෙවන්ත හයියක්. වරුණ එතන පින කිව්වහම සියලු ආකාරයේ කුසල් ධම් සම්පාදනය කිරීම. දස පාරමිතා වශයෙන්, දස කුසල කර්මපත වශයෙන්, ඊළඟට වරුණ
සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම වශයෙන් සමත විදසුන් නුවණ දියුණු කිරීම වශයෙන් වරුණ යම් කිසි කෙනෙක් එබඳු ධර්ම ශක්තියක් සමගනන් ජීවිත අවසානයේ මුහුණ දෙන්නේ එයාට මරණ වේදනාව ඉදිරියේ මෙනෙහි කරගන්න දෙයක් තියෙනවා වරුණ මහා ඕඝයකින් ගසාගෙන යද්දි වරුණ ගල් වල හැපෙනවා මුල් වල හැපෙනවා අතපය ගැලවෙන්න පුළුවන් හැබැයි එයාට ශක්තිමත් වූ යමක් තියෙනවා නම් එල්ලිලා ගොඩ එන්න ආන්නේ එලිලා ගොඩ එන්න තියෙන ශක්තිමත් දේ වගේ තමයි මරණාසන්න මොහොතේ තමා විසින් රැස් කළ සුචරිතය. කාය වාක් මනෝ සුචරිතය. වරුණ මනෝ සුචරිතය කියන එක තමයි මෙතන වැදගත්ම කාරණේ. මනෝ සුචරිතය කියන්නේ පිරිසිදු සිතක් නැතිව වාසය කිරීම. තව විදිහකින් කිව්වොත් වරුණ මේ හිත අකුසලයෙන් වැසී නොයන ලෙස කුසල ධර්මතා මතු කරගෙන ජීවත් වීම. තවත් විදිහකින් කිව්වොත් වරුණ ලෝභ ද්වේෂ මෝහ වලට හිතේ ඉඩක් නොදීම. තවත් විදිහකින් කිව්වොත් වරුණ අලෝභ අද්වේෂ අමෝහ මතු කර ගැනීම. එතකොට මනෝ සුචරිතය සම්පාදනය වුණොත් ඒකාන්තයෙන් කාය වාක් සුචරිතය සම්පූර්ණ වෙනවා. මේ තෙවැදෑරුම් සුචරිතය යමෙකු කෙරෙහි වේ නම් එයා මැරෙන්නේ මහ පාරකද තැන අදාළ නැහැ. මැරෙන්නේ රෝගේ වසංගතයකින්ද රෝගේ අදාළ නැහැ. එයාට ඒකාන්තයෙන් මැරෙන වයස අදාළත් නැහැ. එයාට සුගතියක යෑමේ භාග්‍යය ඒකාන්තයෙන් සැලසෙනවා. එහෙමයි සවනස. සොනන්ස දැන් අපි මේ කාලේ අපි ඔබ ගිය සතියේ වැඩසටහනේදී සිහිපත් කළ සත්‍යක්‍රියාව පිළිබඳව මේ කාලානුරූපීව මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් මේ කාලේ යම් කෙනෙක් පිනට නැඹුරු වෙනවා, කුසලයට නැඹුරු වෙනවා. එවැනි ක්‍රියාවන්, කුසල ක්‍රියාවන්ම පුණ්‍ය කර්මයන්ම සිදු කරනවා. ඒ තුලින් රැස් කරන කුසල සම්භාරය අපි තව රෝගී වෙලා වෙන්න පුළුවන් නැත්නම් අපිට රෝගී වී නොවි මේ කුමනාකාරී හෝ කෙනෙකුට මං කරපු පින ඔබටත් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන. එහෙනම් අපිට ජීවත්ව ඉන්නකොට ස්වාමීන් වහන්සේම පුණ්‍යානුමෝදනාව ප්‍රතිඵලදායකද මං කරපු පින තව කෙනෙකුට දෙන්න පුළුවන් කමක් තිබෙනවද? ඒ ශක්තිය ඔහු තුල ගොඩනගන්නට අපි කරන කුසලයේ හේතු වෙනවද? පින්වත් වරුන් ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ධර්මයෙන් පරිභාවිත මනසක් තියෙන කෙනෙකුට තමයි පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් වරුණ මට කියනවා ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ බඳු දානමය පින්කමක් සිද්ධ කළා. ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙන්න. එතකොට මම දැන් මෙහෙම දානයක් පූජා කරලා තියෙනවා. මම හිතනවා මේ දානේ මහා සංඝරත්නයට පූජා කළා. ප්‍රණීත ලෙස පූජා කරන්නේ නැති, සකසා පූජා කරන්නේ නැති. සාදු සාදු සිල්වතුන්ට දානයක් පූජා කරලා කියලා මම ඔන්න ඒ කාරණය මගේ හදවතින්ම මම අනුමෝදන් වෙනවා. ඒ ගැන සතුටක් ඇති කර ගන්නවා හිතේ. මම මේ දේ පිළිගන්නවා මගේ හදවතින්. එතකොට මටත් බොහෝ කුසල් සිතේ මොහොතේ පහළ වෙනවා. හැබැයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ වරුණ මම ඒ ගැන හොඳ මානසිකාරයක් අවබෝධයක් තියෙනවා නම් විතරයි. ජීවිත කාලයට පිනක් දහමක් නොකරපු, දන් හැන්දක් නොබෙදපු අත්ඇති අයට, ජීවිත කාලයට මලක් පහනක් පූජා කරන්න පන්සලට අරන්නයට දිගු නොකරපු පා ඇති අයට මරණ මංචකේ විඳවද්දී නම් මම නම් හිතන්නේ වරුණ ලෙහෙසියෙන් එයාගේ හිතේ කුසල් සිතක් උපදවන්න පුළුවන් වෙයි කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහ රහතන් වහන්සේලාට ඒ බලය තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් කෙනෙකුට නම් ඒ වගේ අසරණයෙකුට පිට වෙන්න බැරි වෙයි. ඒ නිසා එහෙම අසරණ වෙන්න පෙර ආතුව වරුණ අපි කරන්න ඕනේ මොකක්ද? හීනන් ධම්මං නසේවෙය්‍ය. වරුණ හඬ නගා කියන්න ඕනේ ලෝකේට. බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාළේ. හීනන් ධම්මං නසේවෙය්‍ය. හීන දේවල් නම් කරන්න මෙපා. පමාදේන නසංවසේ ප්‍රමාදයට එකතු වෙලා ජීවත් වෙන්න එපා. වරුණ සත්‍යක්‍රියාව ගැන කතා කළා. අපි දේවල් සත්‍යක්‍රියා කරන්නට ඒ දේ හදවතින්ම ඉෂ්ට කරලා තිබේද? పూర్ව මුංචන අපර කියන අවස්ථා ත්‍රිත්වය ශක්තිමත් වන විදිහට අපි පින්ටස් කර තිබේද කියන එක ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නයට ඔබට පිළිතුරක් එන්නත් ඔබ යම් දහමේ හැසිරීමෙන් ප්‍රගුණ කරගත්තු ඥානයක් තිබිය යුතුයි. ඒ නිසා වරුණ වැදගත් වෙන්නේ පුහුණුවමයි. පුහුණුවමයි වැදගත් වෙන්නේ. ධම්මං සුචරිතංචරේ. සුචරිත ධර්මයේ හැසිරීමමයි. නිදාගන්න එපා, කම්මැලි වෙලා ඉන්න එපා. උත්තිඩ්ඨේ නප්පමජ්ජය. එහෙමනේ වදාලේ. නැගී සිටින්න. නිදාගන්න කාලයක් නැහැ. අල්ලාප සල්ලාප වලට කාලයක් නැහැ. කෙලිදෙලෙන් ගත කරන්න කාලයක් නැහැ. අනවශ්‍ය හුරතල් දේවල් වලට කාලයක් නැහැ. මෙහි හැරිලා අනිත් පැත්ත බලනකොට මේ මලකඳක් බවට පත් වෙනවා මිනිස්සු. මොකක්ද තියෙන ගිවිසුම? නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා. කිසිම ගිවිසුමක් නැහැ මාර්යා සමග. ඉතින් ඔය ඕන තරම් බලපුලුවන් කාර්යෝ මැරිලා වැටෙන්නේ. ඕන තරම් ධනබලයේ තිබ්බය මැරිලා වැටෙන්නේ. ඉතින් වරුණ මෙච්චර අරමුණක් මේක සැබවින්ම විදර්ශනා වඩන යෝගියෙකුට ඒ විදර්ශනා භාවනා පිණිස තා ප්‍රබල අරමුණක් මේ ජන සමාජයේ දැන් මේ උස්සන්න වෙලා තියෙන తত্ত্বය සංවේගය ඇති කරගන්න කෙනෙකුට ආදීනව සංඥා වඩන කෙනෙකුට කොච්චරනම් වටිනවද වරුණ? සබ්බ ලෝකේ අනබිරත සංඥා වඩන කෙනෙකුට කොතන ඉපදුනත් ප්‍රශ්නේ තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දසවල් රටේ හිටියන අපේ පණ බේරෙනවා කියලා. එහෙම කියන්න බෑ. සෑම જાතියක්ම වගේ අසරණයි.
ඉතින් වරුණ මේ වගේ රටක අපිට මේ ඇහෙන දහමත් එක්ක කෙනෙකුට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික අපි නිතර කියන්නේ නේද වරුණ? එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදු ගුණ සිහි කරන්නකෝ. හැම කෙනෙක්ම බුදු ගුණ හොඳට සිහි කරන්න. ඒක දිව්‍යමය ඖෂධයක්. හොඳට මෙත් වඩන්න දිව්‍යමය ඖෂධයක්. වරුණ දැන් ඔය කතා කරනවානේ ප්‍රතිශක්තිකරණය කියලා. ওই වචන වලටවත් මගේ එච්චර මනාපයක් නෑ වරුණ. ඒවා ඒ විෂයන්ට අදාළ වචන අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හැබැයි වරුණ මේ දහම තුල කුසල ශක්තිය බලවත් වෙච්ච ජීවිතයකට අනතුරක් නැහැ. එතකොට වරුණ ආයේ මගෙන් ඒ අය මැරෙන්නේ නැද්ද කියලා. වරුණ ඒ අය කාටත් කලින් මැරෙන්න පුළුවන්. ඒ අයට කාටත් කලින් රෝග හැදෙන්න පුළුවන්. ඔබට මතකයිනේ කාශ්‍යප මහ රහතන් වහන්සේට අර ක්ෂේත්‍රපාලිකාව කුඹුර බලාගෙන හිටපු අසරණ දාසිය ඒ තමන්ට තිබ්බ සන්තකයේ තිබ්බ දේ පාත්‍රයට පූජා කළා. පියවර කීපයකගේ සර්පයෙක් ගහලා මැරුණා. ඒ මරණේ වාසනාවන්ත නැද්ද? එයා අදත් දිව්‍ය ලෝකේ ඉන්නේ. එනිසා වරුණ අපි මේ එක ජීවිතයක් අල්ලගෙන මේ අවුරුදු 60-70කට බලංගු වපසරිය තුල කරුණු කාරණා පමණක් නෙමෙයි සාකච්ඡා කළ යුතු. බුදුරජාණන් වහන්සේ වදාළේ මේක සසර ගමනක්. අතීත සසර ගමනක් තියෙනවා. එකතු කරගත්ත කර්ම සම්භාරයක් තියෙනවා. සතර මහා සාගරයේ ජල බිඳු වලට වැඩි ඒ කර්ම වාරයන්. එතකොට දැන් අපිට ආයේ නැමැති ඉපදීමකුත් තියෙනවා. මේ භව ගමන මේ ජීවිතය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනි වරුණ. මේ එක රෝගයක් හා සම්බන්ධයෙන් නෙමෙයි. මේවා සංවේගයට කාරණා කරගෙන සංසාරෙටම කලකිරෙන්න. නැවත ඉපදීම පිළිබඳවයි කලකිරෙන්න ඕනි වරුණ. නැවත ජරාවටපත් වීම පිළිබඳවයි කලකිරෙන්න ඕනි වරුණ. ධම්මචාරී සුඛං සේති. වරුණ ධර්මයේ හැසිරෙන කෙනා සැපසේ ජීවත් වෙනවා. කොහෙද සැපසේ ජීවත් වෙන්නේ? අස්මින් ලෝකේ පරම්මිච මෙලවත් පරලොව. එනිසා වරුණ අපි හිතන්නට ඕනි අපි ප්‍රශ්නෙට පිළිතුර හොයාගන්නට ඕනේ තථාගතයන් වහන්සේගේ අමා දහමට අනුවමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. රාග දේශ ඇති වෙන්න හේතුව ස්වාමීන් වහන්සේ අපි ගන්න සංඥාවද ස්වාමීන් වහන්සේ අරමුණද කුමද ස්වාමීන් වහන්සේ රාග දේශ ඇති වෙන්නට හේතුව? පින්වත් වරුණ සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් රාගය ඇති වෙනවා. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් ද්වේෂය ඇති වෙනවා. සුභ නිමිත්ත කියන්නේ සාමාන්‍ය ඉෂ්ඨකාන්ත ප්‍රිය මනාප අරමුණු ලෝකේ තියෙනවා. ලස්සනයි, ඉෂ්ටයි, ප්‍රියයි, මනාපයි කියන. ඒ අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන් මේවා ලස්සනයි, මේ වගේ මෙහිම ආස්වාදයක් ලැබෙනවා, මට අයිති ආදී වශයෙන් මෙනෙහි කරන්න අන්න යාට ලෝභය වැඩෙනවා, රාගය වැඩෙනවා, ආසාව වැඩෙනවා, ස්නේහය වැඩෙනවා, ප්‍රේමය වැඩෙනවා. ඒ වගේම වරුණ අකමැති අනිෂ්ඨකාන්ත අරමුණු ගන්නකොට අයෝනිසෝ මනසිකාරයෙන් නම් යා ඉන්නේ ක්‍රෝධය වැඩෙනවා, අයින් කරන්න හදනවා, දුරු කරන්න හදනවා, ගැටෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි වරුණ රාග දේශ මොහ පහළ වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය තමයි ඒ සඳහා තුඩු දෙන්නේ. හොඳයි සොනස යම්ෙක් ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැතිව හිත හදාගන්නට උත්සාහ කර. ඊට පස්සේ ඒක ඒ තත්වයට ඇලෙන්නට ඒ හේතුවක් කරගන්නවා. දැන් මම ඕවට ඇලෙන්නේ නැහැ, මම ඒවට ගැටෙන්නේ නැහැ කියන අපි එහෙම කියනවා. හැබැයි ඒක දෘෂ්ටියක් බවට පත් වෙලා මම ඇලිලා නැහැ, ගැටිලා නැහැ කියන එකට දැඩිව ඇලෙන අවස්ථා අපි දකිනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒ දෘෂ්ටියක් ඇතිවීම හානි කරද ස්වාමීන් වහන්සේ? ඒ වගේ ඒ කියන්නේ අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියන තැන ඉඳලා ඒක ටිකක් ආඩම්බරයට එහෙම නැත්නම් මේක හිතට ඕනවට වැඩිය අරගෙන මම මෙහෙම කෙනෙක් ඒ නිසා කියලා හිතන එක අපිට හානියක්ද? තරුණ ඇලීම් ගැටීම් මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගයෙන්. වර්ණ සැබවින්ම ඇලීම් ගැටීම් අවම කරගත්ත කෙනෙක් මම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියලා නම් එයා කියා යන කෙනෙක් නෙමෙයි. වරුණ ඇලෙන්නේ නැති කෙනා, ගැටෙන්නේ නැති කෙනාට තරකයක් නැහැ, වාදයක් නැහැ, විවාදයක් නැහැ. තමා හුවා දැක්වීමක් කොටින්ම අවශ්‍ය නැහැ. පරවම්බනයක් කොටින්ම අවශ්‍ය නැහැ. එයා අරමුණු වල නොඇලී නොගැටි සාන්ත උපශාන්ත ලෙස ජීවිතය ගෙවාගෙන යනවා. ඒ වගේම ඒ චරිතය මුළු ජන සමාජයට ආදර්ශයක් සපයනවා. එයා දිහා බලපුවාම බොහෝ දෙනෙකුට නොඇලී නොගැටි ඉන්න හිතෙනවා. එයා ලෝකෙට සංග්‍රහ කරන්නේ අව්‍යාජ හිනාව, සද්ධර්මය හා මුහු වී ගිය වචන වලින්. එයා ලෝකෙට කියන්නේ බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ තමන් හුවා දක්වන්නේ නැහැ වරුණ. එනිසා මොනම තැනකවත් දෘෂ්ටිගතක වෙන්න අවශ්‍ය නැහැ. ගුණ ධර්ම කියන ඒවා මැණික් වගේ. ඒවා සංගවලා තියාගන්න ඕනේ. ගුණ ධර්ම එළියට දාන්න ගත්තොත් ඒ කියන්නේ වරුණ ඒවා කියා යන්න ගත්තොත් ඒ වගේ වටිනාකම් නැති වෙනවා. එනිසා වටිනා දේවල් සංගවිලා තියෙන තරම අගේ වැඩි වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ධර්මයක් සංගවිලා තිබුණොත් වටින්නේ කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ උතුරු මිනිස් දම් කියලා. මග්ගඵල ධ්‍යාන අභිඥා මෙවුවා කියා යන්නේ නැහැ වරුණ ලෝකෙට. එතකොට මේ දහම තුල යම් ඵලයක් ලැබුණා නම් නොඇලී නොගැටි ඉන්නට පුළුවන්. හිතේ හයියක් ලැබුණා නම් ඒ හයිය කොහොමද වරුණ ලැබුණේ? යමෙක් නොඇලී ඉන්නවා නම් එයා නොඇලී ඉන්න පුරුදු කළා කාලයක් තිස්සේ. ඒ කියන්නේ අරමුණු විදර්ශනාවෙන් අරමුණු දෙස බැලුවා. ඇස සංවර කළා, කන සංවර කළා, නාසය දිවකය මනස සංවර කළා. එහෙම නෙමෙයිද වරුණ නොඇලී ඉන්න තියෙන ක්‍රමය? එහෙමනේ. ඒ වගේම නොගැටි ඉන්න තියෙන වරුණ එහෙම නේද? එතකොට එහෙනම් නොඇලී නොගැටි ඉන්න කෙනාට
අමුතුවෙන් කියාපාන දෙයක් තියෙයිද? එයා ආදර්ශ සම්පන්න චරිතයක් වෙනවා මේ ජන සමාජයේ. ආදර්ශ සම්පන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා. එයා දිහා බලලා එයා කටින් එකම බණ කතාවක්වත් නොකියයි ලෝකෙට. හැබැයි එයාගේ ජීවිතයේ බණ කතා 1000ක් ලෝකෙට කියා දෙන ජීවිතයක් වෙනවා. වරුණ එහෙම කෙනෙක් නේද අපිට ජන සමාජයට අවශ්‍ය වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපිට අපේ ජීවිතයටත් ඒ තත්වයටපත් වෙන්නට පුළුවන් නේ කියන තැන ඉඳලා ඒ කටයුතු කරනවා නම් ඇතැම් වෙලාවට නැත්තම් අපි දකිනවා සමාජයේ යම් පුද්ගලයන් පිනක් දහමක් කරන්නේ ලෝකයට ප්‍රකාශ කරන්නට. මම මෙහෙම කෙනෙක් කියලා හඟවන්නට. හැබැයි අර නිවුණු කෙනාගේ ඒ ගුණය කොතෙක් දුරට වටිනවද කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම තුළම අපට පැහැදිලි වෙනවා. ස්වාමීන් වහන්සේ ඇලීමද ගැටීමද හිතක ප්‍රබලව මතුවෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය තුළ? වරුණ, ලෝභය කියන ධර්මය අල්ප සාවද්‍යයි. හැබැයි දන්ධ විරාගී කියලා කියනවා. ඉක්මනින් නැති වෙන්නේ සෑහෙන කාලයක් අල්ලගෙන තියෙනවා. ද්වේෂය කියන ධර්මය මහා සාවද්‍යයි. ඒ අනතුරු බලවත්. හැබැයි ඉක්මනින් නැති වෙලා යනවා. අපට ඒකාන්තයෙන් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සුඛකාමානි භූතානි. සියලු සත්වයෝ සැප කැමති. ඒ බුද්ධ වචනයට අනුව ගත්තාම නම් වරුණ, ලෝභය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි මනස. සුඛකාමානි භූතානිනේ සැපේනේ හොයන්නේ. දුක්ඛී සුඛම් පත්තයති. දුකටපත් වෙච්ච කෙනා වරුණ සැප බලාපොරොත්තු වෙනවා. සැපය කියන්නේ දැන් එතන සැපය කියලා අදහස් කරන්නේ සෝමනස්සේ, සතුට. ඊළඟට සුඛී බියෝ පිච්ඡති. සැපවත්ව ඉන්න කෙනා තව තවත් සැපේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් සැප වේදනා පිළිබඳව බලාපොරොත්තු වැඩි නිසා ඒ සැප වේදනා ලැබීම තුළ එයාට ලෝභය කියන ධර්මතාවය වැඩි වැඩියෙන් පහළ වෙන ඉඩකඩ තියෙනවා. හැබැයි වරුණ ඒක ඒකාන්ත කරලා කියන්න බෑ. චරිත ලක්ෂණ අනුව සමහර චරිත තියෙනවා රාග චරිත, සමහර චරිත තියෙනවා ද්වේෂ චරිත. එතකොට චරිත අනුවත් ඒ කාරණේ විශ්ලේෂණය කරන්නට ඕනේ. රාග චරිතයකට බොහෝ සෙයින් ලෝභය අධිකව පහළ වෙන්න පුළුවන්. නැවත ආරම්මණය. ඒ ආරම්මණය ඇරෙන ගතිය වැඩි. ද්වේෂාධික චරිතයකට නැවත ද්වේෂය පහළ වෙන්න පුළුවන්. වරුණ, කොයික පහළ වුණත් අනතුරක් තියෙනවා. එනිසා අපිට සාධාරණය කරන්න බෑ රාගය හොඳයි, ද්වේෂය හොඳ නැහැ. ද්වේෂය හොඳයි, රාගය හොඳ නැහැ. එහෙම කියන්න බෑ වරුණ. හැබැයි පංච ආනන්තරීය පාප කර්මයන්ම සිද්ධ වෙන්නේ ද්වේෂ මූල සිත්වලින්. ඒ අතින් බැලුවොත් එහෙම ද්වේෂය ලෝභයට වඩා මහා සාවද්‍යයි කියලා කියන්න පුළුවන් වරුණ, තථාගත ධර්මයට අනුව. හොඳයි. සන්නස් එතකොට අපි වගකීම්, යුතුයකම් මේ වගේ දේවල් එක්ක තමයි ලෞකික ජීවිතයේදී වැඩි වශයෙන්ම ජීවිතේ ගෙවන්නේ. අපිට තිබෙන වගකීම් සමුදායක්. ඒක ඇතැම් වෙලාවට පෞල් ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපේ පරම්පරාවන්ට, ඥාතීන්ට මේවා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉනිත් එහාට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක සමාජයට, රටට, ලෝකයට මේවාට තිබෙන වගකීම් වෙන්නට පුළුවන්, යුතුයකම් වෙන්නට පුළුවන්. මේ තුලත් අපේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේවා කිරීම හොඳ මිනිස්සෙකුගේ ලක්ෂණයක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් අහන්නේ. යුතුයකම් වගකීම් දන්න මිනිස්සෙක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේක ධර්මානුකූලව බැලුවහම ස්වාමීන් වහන්සේ වැරැද්දක්ද? ඒ තුලත් ඇලීමක් ඇති වෙනවාද? ඒ ඇලීම අපේ ජීවිතය තුලදී යම් ආකාරයකට සසරේ ගෙන යන්නට ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවාද? ඒ తත්වය රඳවාගෙන නැත්නම් ඒ වගකීම් යුතුයකම් පවත්වා ගනිමින් ධර්මානුකූලව අපි මේ හොයන නැත්නම් අපි මේ ඉෂ්ට කරගන්නට යන ධර්ම අරමුණ අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තිබෙනවාද? පින්වත් වරුණ, ඔය ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තථාගත සිරිමුව මඩලින් දේශනා කරලා තියෙනවා සිංහාලක සූත්‍රය තුල. වරුණ අහලත් ඇතිනේ. ඒ සිංහාලක සූත්‍රයේ පුද්ගලයෙකුගේ වගකීම් සහ යුතුයකම් සමුදාය තථාගත සිරිමුව මඩලින් වදාලා. අම්මෙක් තාත්තෙක් දරුවෝ වෙනුවෙන්, දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන්, ශිෂ්‍යෝ ගුරුවරු වෙනුවෙන්, සාමාන්‍ය ජන සමාජයේ මිනිසු ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙනුවෙන් කොහොමද වගකීම් යුතුයකම් ඉෂ්ට කරන්නේ? භාර්යාවක් ස්වාමියෙකු වෙනුවෙන්, ස්වාමියෙක් භාර්යාවක වෙනුවෙන් කොහොමද වගකීම් යුතුයකම් ඉෂ්ට කරන්නේ? ඒ වගේම ගිහි ශ්‍රාවකයාගේ ගිහි විනය කෙසේද පැවැත්විය යුත්තේ මෙලොවට පරලොවට තමන්ට අනුන්ට අනතුරක් නොවන විදියට. ඒ සමස්තය සිංහාලක සූත්‍රයේ සිරිමුව මඩලින් වදාලා. එනිසා වරුණ, අපිට මේ ධර්මපරයය අපේ ශ්‍රාවකයෝ කියවා ගත්තොත් ඔය ප්‍රශ්නෙට පාත්පස පිළිතුරක් ලැබෙනවා. වරුණ, අහපු කාරණේ ඉතා වැදගත්. මේ සාමාන්‍ය ජීවිතයේ ඒ බැඳීම් සමුදායත් එහෙමම තියාගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කළ හැකිද? වරුණ, බැඳීම ගිහියෙකුට ඇති වුණත්, පැවිද්දකට ඇති වුණත් අඩාල වෙන්නේ ධර්ම මාර්ගයේ. එනිසා බැඳීම ගැන නෙමෙයි මෙතන තථාගතයන් වහන්සේ කතා කරන්නේ යුතුයකම. යුතුයකම් හරියට ඉටු කිරීම පිනක් වරුණ. යුතුයකම් ඉටු කිරීමේදී අපි හිතමුකෝ ස්වාමියෙක් තම භාර්යාව වෙනුවෙන් විය යුතු යුතුයකම් ඉටු කරනවා. ඒ පිළිබඳව ගේහසිත ප්‍රේමණීය හැඟීමක් ඔහුට ඇති වෙන්න පුළුවන්. හැබැයි කරුණාවද මෛත්‍රියද උපදවාගෙන ඒ දේ සිද්ධ කරන්න පුළුවන් වුණොත් එයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස එතකොට පිනකුත් එයාට සිද්ධ වෙනවා.
ඊළඟට දරුවන්ට අම්මා තාත්තා සලකනවා. මේ මගේ දරුවාය කියන ගේහසිත ප්‍රේමයම උපදවාගෙන නෙමෙයි. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මෙම උපදවාගෙන නම් දරුවන්ට සලකන්නේ. බ්‍රහ්ම විහාර ගුණ වැඩෙනවා. එනිසා වරුණ ඒ වගකීම් යුතුයකම් කියන ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බොහෝ පිං වැඩෙන පිළිවෙත් ක්‍රම. ඒකට වත් කියලා කියන්න පුළුවන් එක විදියකින්. දැන් ශාසනයේ තියෙනවානේ වත්හක් අන්දකයක්. ස්වාමීන් වහන්සේලාට වත් පනවල තියෙනවානේ. ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් නේවාසිකයි මොනවද කරන්න ඕන. ඊළඟට දානශාලාවේ කොහොමද පිළිපදින්න ඕන? ජනතාගරයේ කොහොමද? වැසිකිලි කැසිකිලි සම්බන්ධයෙන් කොහොමද පිළිපදින්න ඕනි? ආචාර්යයන් වහන්සේ සම්බන්ධයෙන් කොහොමද පිළිපදින්න ඕනි? මේ සෑම තැනකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවකයාගේ සිතේ කුසල් සිත් පහළ වන විදිහේ කායික වාචසික හැසිරීම. ඒ සමස්තයටම උදාර ආධාරයක් සපයන මානසික හැසිරීම. එතකොට වරුණ එහෙමනම් ඒ ජීවිතය ඉදිරියට අරගෙන යන්නේ ඒ වගකීම් යුතුයකම් ඉටු කිරීම තුළ අමුතු ලෝභයක් හෝ ඉපදලා තියෙන ලෝභය බලවත් වීමක් සිද්ධ වෙයිද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ වරුණ හරි වාසනාවන්ත පිරිසක්. මේ වාසනාව මේ දහම නැති බ්‍රහ්මයෙකුටවත් නැහැ වරුණ. හැබැයි ප්‍රශ්නේ අවාසනාව තියෙන්නේ එහෙම දහමක් තියාගෙන තමයි අපේ මේ ශ්‍රාවකයෝ මේ දුකටපත් වෙන්නේ. මේ අසරණ වෙන්නේ කායිකවද ගරා වැටි මානසිකවද ගරා වැටි අන්ත අසරණ වෙනස මිය දෙන්නේ වරුණ මෙච්චර වටිනා දහමක් තිබේදී. ඉතින් ඒක තමයි සංවේගයට කාරණේ වරුණ. හොඳයි සයන්හන්ස, අප විශේෂයෙන්ම මේ ඉන්න සමාජය දෙස බැලුවාම ඇත්තටම මේ දහම් කාරණා තුලින් අපේ හිත ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් යම් කෙනෙක් ඒ සඳහා උත්සාහ දරනවා නම් අපි කල යුත්තේ ඉතින් ඒ අයට සහයෝගය ලබා දීම. අපිත් ඒ මාර්ගයේ නියැලෙනවා පමණක් නෙවෙයි ඔවුන් සමග මේ තවත් සමාජගත කිරීම. හැබැයි අපේ සමාජය අපි බොහෝ වෙලාවට දකින්නේ ඊට පරිබාහිර වූ ඊට ප්‍රතිවිරුද්ධ වූ ක්‍රමවේදයක්. මේ ප්‍රශ්නේ සයන්හන්ස සමාජීය ප්‍රශ්නයක්. මම ඔබ වහන්සේ වෙතට යොමු කරන්නේ ඔබ වහන්සේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් විදිහට සමාජයට යම් අර්ථවත් පණිවිඩයක් හැම විටම ලබා දෙනවා ධර්මානුකූලව. ඒ වගේම ස්වාමින් වහන්සේ සමාජයේ පවතින මිනිසුන් විදිහට මේ සමාජයට යම් හානියක් කරනවා නම් ඒක පෙන්වා දීම අපේ ස්වාමින් වහන්සේලා කියන්නේ අපිට ඉන්න අපේ අනුශාසකයන්න් වහන්සේලා රටක් කරන්නට නැත්නම් ලෝකයක් තුල අපි විශේෂයෙන්ම අපේ වගේ රටක අපිට ඉන්න මහා දැනුම් සම්භාරයක් අපේ ජීවිතයට එකතු කරන අනුශාසකයන්න් වහන්සේලා. සොනහස දැන් මිනිස්සු සමාජයේ යම් යම් දේවල් සඳහා මිනිසුන්ව අවුස්සන අවස්ථා අපි තිබෙනවා. යම් කෙනෙකුට කියන්නට පුළුවන් අපේ හිත ශක්තිමත් නම් අපි අවිස්සෙන්න ඕනේ නැහැ, අපි කලබල වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ද්වේෂයට පොළඹවන අවස්ථා අපි ওই සමාජ මාධ්‍යයේදීම නිරන්තරයෙන්ම දකින්න ස්වාමීන් වහන්සේ දැඩි මත ඉදිරිපත් කරන අවස්ථා අපි සමාජයේ නිරන්තරයෙන්ම දකින්න ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ අපි මේ කාලේ තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක රට වහන්න කියනවා. වැහුවාම කියනවා ස්වාමීන් වහන්සේ රට අරින්න කියලා. සමහරලාට වහලා තිබ්බාම කියනවා හරියට වහලා නැහැ, මේක නෙමෙයි වෙන්න ඕන කියලා. මිනිස්සු එළියට පහළියට බහින්න නැතුව එක තැනකට කොටු කරන්න ඕන කියලා. එහෙම කරාට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මිනිහෙකුට එළියට පහළියටවත් බහින්න විදියක් නැහැ. උමන හෝ කාරණාවක් මතු කරමින් මිනිසුන්ව යම් ආකාරයේ සමාජිකත්වය මේ පොළඹවන, අවුස්සන, ඔවුන්ව ද්වේෂයට යොමු කරන මෙහෙම සමාජයක් අපි දකිනවා ස්වාමීන් වහන්සේ. යම් කෙනෙක් මේ වගේ පටු අරමුණක් වෙනුවෙන් ඒ කටයුතු සිදු කරනවා නම්, තමන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන් හෝ මේ වගේ දෙයක් සිදු කරනවා නම් මුළු මහත් සමාජයක් ව්‍යසනයට යන අවස්ථාවක එවැනි තත්වයක් තුල ඔහු කොතෙක් අකුසලයක්ද ස්වාමීන් වහන්සේ රැස් කරගන්නේ. ඒ වගේම එයට යොමු වන මිනිස් සමාජයට ස්වාමීන් වහන්සේ ඒ තුල යොමු වෙලා තව කෙනෙකු පොළඹවන්නට කටයුතු කිරීම තුළ මොන වගේ අකුසලයක්ද රැස් වෙන්නේ. මෙවැනි අවස්ථාවක අපි බෞද්ධයන් විදිහට කටයුතු කරන්න ඕන කොහොමද කියන කාරණේ ස්වාමීන් වහන්සේ මේ සමාජීය ප්‍රශ්නයක් ඇසුරේ මේ රටේ වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයක් හමුවේ ඔබ වහන්සේගෙන් ධර්මානුකූලව පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ, පළමු කොට තමාට තම අනුශාසනා කරගන්නට ඕනි කායප්පකෝපං රක්කෙහිය. මේ කය කෝප ගන්නවන්න එපා. අත්පා ඔසවල අසංවරව හැසිරෙන්න එපා. වචීපකෝපං රක්කෙහිය. කට තිබ්බ පමණින් තව කෙනෙක්ගේ හදවත අවුලාලන විදිහේ වචන කතා කරන්න එපා. ඒ දෙකටම මනෝපකෝපං රක්කෙහිය. මේ මනස කෝප ගන්නවන්න එපා. ඔන්න තමන් හික්මෙන්න ඕනි විදිහ වරුණ. යමකුගේ කය වචනේ මනස කියන මේ ద్వාරත්‍රය අසංවර නම් කල්ලිවාදේ, වර්ගවාදේ, පක්ෂවාදේ හැර වෙන දෙයක් එයාට මතුවෙන්නේ නැහැ. දයාව, අනුකම්පාව නැති මිනිසුන්ගේ හිත්වලින් කවදාවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. අනුකම්පාවක් නැති මිනිස්සු කවදාකවත් මේ ජන සමාජයට යහපත දායාද කරන්නේ නැහැ. අනුකම්පාවේ උපරිමය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුකම්පාවට කියන්න පුළුවන් මහා කරුණාව කියලා වනිනා. එතකොට වරුණ
ඒ මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දායාද කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන අය කිසිදාක තව කෙනෙක්ව අවසන්නේ නැහැ. එයාට අවසන්න බෑ. එයා ඇවිස්සෙනවටවත් එයා කැමති නැහැ. වරුණ මේ ධහම තියෙන්නේ අජ්ජත්වයට තමාට පමුණවා ගන්නනේ. ඕපනයික ධහමක්. මේ ධහම තම ජීවිතය තුළට ගලපා ගත්තට පස්සේ පළමු කොට සංවර වෙන්නේ තමන්ගේ හිතනේ වරුණ. පළමු කොට සංවර වෙන්න ඕනේ තමන්ගේ වචනයයි කයයිනේ වරුණ. ඉන් අනතුරුවනේ අනිත් අයගේ සිත කය වචනය සංවර කරන්න අනුශාසනා ලබා දෙන්නේ. එසේ නොවි යම් කිසි කෙනෙක් පළමුව තමන්ගේ හිත අසංවර කරගත්තා නම් හොඳට මතක තියාගන්න මේ වහගෙන ඉන්න පින්වත් ඇත්තෝ කවුරුන් හෝ විප්ලවවාදී මතවාද ඇද දමලා තව කෙනෙකුගේ දේවල් විවේචනය කරනවා නම් විවේචනය අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනි වරුණ රහතන් වහන්සේ කෙනෙකුට හැර මගපලලාභී කෙනෙකුට හැර තමන්ගේ පැත්තේ අඩුවක් නැතිව තව කෙනෙකු විවේචනය කරන්න බෑ. එහෙනම් ආර්යයන් වහන්සේ කෙනෙක් නොවන සෑම කෙනෙක්ම වගේ මොකක් හෝ සිදුවීමක් මොකක් හෝ පුද්ගලයෙක් මොනවා හෝ දේවල් විවේචනය කරන්න කටක් අරිනවා නම් අභ්‍යන්තරය බොහෝ සෙයින් කුණු වෙලා. වරුණ මම බොහෝ සෙයින් කියලා කිව්වේ බොහෝ සෙයින් කුණු වෙලා. එතකොට එසේ අකුසලයෙන් කුණු වී ගිය හදවතක් ඇති කෙනෙක් කට ඇරියොත් දෙන්නේ තව කෙනෙක් අවසන දෙයක්මයි. ශ්‍රාවකයෝ දැනගන්නට ඕන හැම කෙනාම කියන දේවල් ඔය කන් තිබ්බ පමණින් අහන්න එපා. ඒ වගේම ඔය ඇස් තිබ්බ පමණින් පෙන්වන තරම් දේවල් බලන්න එපා. ඇස කන සංවර කර ගැනීම ඔබට බාරයි. හැබැයි මුළු ලෝකයක් වග වෙන්නේ ඔබේ ඇස ඔබේ කන අසංවර කරන්න. ඔබේ ජීවිතය අසංවර කරන්න. ඒ කියන්නේ අද දේශනාවේදී ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාවටම අපිට එන්න පුළුවන්. පැහැදිලිව වරුණ. පැහැදිලිවම මාළුන්ගේ පුත්‍ර ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ එහෙමනේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති එහෙම හිතන්න. සුතේ සුතමත්තම් භවිස්සති වරුණ ඊටාම ගැඹුරු විපස්සනාව. මෙතෙන්ට එනකම්ම මේ ප්‍රශ්නේ විසඳේ කියලා වරුණ හිතනවාද? විසඳෙන්නේ නැහැ. එහෙනම් වරුණ මේ ජන සමාජය අපි අද ජීවත් වෙන ජන සමාජයේ මිනිසුන්ට දැන් මේ බණ පදයේ සිද්නේ දසපුවෙන් ඇහෙනවා. මහා වාසනාවක්. ඒ වගේම වරුණ මේ වහගෙන ඉන්න නැත්තන්ගේ කන් වලට ඇස් වලට තවත් බොහෝ අරමුණු ආලින්දේ ඉඳගෙනම ලබාගෙන ඕනිනම් ආර්ය උපවාදයක් සිද්ධ වෙන මට්ටමටම වචනය අසංවර කරගන්න පුළුවන් කෙනෙකුට. ආනන්තරීය පාපයක් සිද්ධ වෙන මට්ටමටම මනස රෞද්‍ර කරගන්න පුළුවන් කෙනෙකුට. වරුණ ඒ නිසා මේ තාක්ෂණය කිව්වත් පහසුකම් කිව්වත් සේවා කිව්වත් මොනාකාරයකින් හෝ භෞතික බලය ඔළුව උස්සපු සෑම යුගයකම වගේ මිනිස් මනසේ අසංවරය වැඩි වුණා. කාටවත් ඒක නෑ කියන්න බෑ. මිනිසාගේ සදාචාර සීමා උල්ලංඝනය වුණා. කාටවත් නෑ කියන්න බෑ. මේ භෞතික බලය උස්සන්න වෙන මිනිස්සුන් කලකෝලාහල යුද පොරයන්ට පැටලුණා. නෑ කියන්න බෑ. ඥාතීත්වය මනුෂ්‍යකම අමතකුණා නෑ කියන්න බෑ. එනිසා වරුණ බය නැතුව මිනිස් පිරිස ඉදිරියේ බොහෝ දෙනාට ප්‍රකෝපකාරී හැඟීම් අවසන්න වචන කිය නැත්තන්ටයි මේ කියන්නේ. ඔබ ඔය කට අරින්නේ. ඔබ ඔය කට ඇරලා වචන ප්‍රකාශ කරන්නේ. ඔබ පෙර සංසාරයේ මහා පිනක් කරලා වචන කතා කරන්න පුළුවන්, උච්චාරණය කරන්න පුළුවන්, මනුස්ස ලෝකෙට පැමිණෙන්න පුළුවන් මහා පිනක් ඇතුව ඇවිල්ලා. ඔබ පරිස්සම් වෙන්න. ජාති ජාතිත් ගොළු වෙන්න හේතු වෙනවා. ජාති ජාතිත් අන්ධ වෙන්න හේතු වෙනවා. ජාති ජාතිත් නිරේ වැටෙන්න හේතු වෙනවා. බොහෝ දෙනා කුසලයක සමාදම් කරනවා කියන්නේ වරුණ බරපතල අපරාධයක්. බොහෝ දෙනා කුසලයේ සමාදම් කරනවා කියන්නේ බොහෝ පිනක්. එනිසා පෞද්ගලික පටු පරමාර්ථ වලින් දූෂිත වූ මනස් ඇතිව මේ ජන සමාජය නොමග යැවීමෙන් වැළකී යුතුයමයි. මේ ජන සමාජයේ මිනිසුන්ට ආදරයක් තියෙනවා නම් වරුණ ඇත්තටම කෙනෙකුට ආදරයක් තියෙනවා නම් අපි හිතමුකෝ දේශපාලඥයෙක් කියලා. අපි හිතමුකෝ මේ ජන සමාජයේ ප්‍රභූවරයෙක් වගකිව යුත්තේ කියලා. වරුණ කාගේ හරි වැරද්දක් දකිනවා. ඒ වැරද්ද දැකලා ඒ පුද්ගලයාට ගිහිල්ලා ඒ වැරද්ද කියලා ඒ පුද්ගලයා හදන්න පුළුවන් නම් ඒ උදෙසා පුද්ගලිකව වෙහසක් ගන්නවා නම් අන්න ඒක තමයි සත්පුරුෂකම කියන්නේ. නැත්තම් අපි හිතමුකෝ මේ රටේ ජනාධිපතිතුමා කියලා. ජනාධිපතිතුමා හරි කවුරු හරි වරුණ රාජ්‍ය නිලධාරියෙක් හරි කවුරුන් හෝ කෙනෙක් ගැන පක්ෂ විපක්ෂ මේක අදාළ නැහැ වරුණ. කවුරු හරි කෙනෙක්ව විවේචනය කරන ප්‍රසිද්ධිය විවේචනය කරනකොට අහගෙන ඉන්න බොහෝ පිරිසකගේ හිතේ ද්වේෂ මූල සිත් ඇති වෙනවා ඒ පුද්ගලයා ගැන. එතකොට මේ ද්වේෂ මූල සිත් ඇති වුණාම ඒ මිනිසු නෙමෙයිද දවසක ඒව නිසා නිරේ යන්නේ. අරමුණ මොකක් හෝ වේවා හිතමුකෝ ලෝකේ තියෙන ලොකුම සාධාරණ වුණා ඒ පුද්ගලයාට කියලා ඒ පුද්ගලයා නිසා. වරුණ එහෙම වෙලා වුණත් අර විදිහට ආවේගශීලී මේ පුද්ගලයෙක් ගැන ප්‍රකාශයක් නිකුත් කළොත් අහගෙන ඉන්න බොහෝ දෙනෙකුගේ හිත කෝපයෙන් දූෂණය වෙනවා. එහෙම කරන්න හොඳ නෑ වරුණ. මම හිතන්නේ මේ ජන සමාජයට සත්පුරුෂකම් අමතක වෙලා වරුණ බොහෝ සෙයින්. සොනස ඒ වගේ තත්ත්වයක් තුළ ඒ වගේ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, මෙහෙම අකුසල මූලයක් යම් ආකාරයකට සමාජගත කිරීම තුළ රටකටත් ඒක කියන්නේ ලොකුවට බලපානවා, දැඩිව බලපානවා, මහා පීඩාවක් බවට පත් වෙනවා.
වරුණ ඒක එහෙමමයිනේ. මේ තියෙන ව්‍යසන මදිවට මේ හිතත් ලෙඩ කරගත්තාම කොහොම වෙයිද? මොන ප්‍රශ්නයාවක් මොකද? හිත නිරෝගී නම් නොමැරෙන මිනිසු කවුරුවත් ඉන්නවද? පරාජය නොවිච්ච කවුරුවත් ඉතිහාසයේ ඉන්නවද? ජය පරාජය අත්හැරිය මහරහත් උතුම පමණයි. එහෙනම් වරුණ රටකට තියෙන බලවත්ම අනතුර තමයි මිනිසුන්ව කෝප ගැන්වීම. විවේචනය, කල්ලිවාදී හදා ගැනීම. කවුරු හරි කෙනෙක්ව විවේචනය කරොත් කාගේ හරි රටකින්. එතකොට අහගෙන ඉන්න දහස් ගාණක් නෙමෙයි ලක්ෂ ගාණක් ඒ ඔස්සේ කල්පනා කරන. සමහරට ඒ සතියේටම මාතෘකාව ඒක. සමහරට ඒ අරමුණ හිතට කාවදිනවා. තවත් බොහෝ දිනෙක කුසි ගන්වනවා. වරුණ හොඳක් දේ කරන්නේ මතක තියාගන්න ඕනි. මේ ජන සමාජයට ආදර්ශයක් ලබා දෙන දේශපාලඥයා, ආදර්ශයක් ලබා දෙන උගතා, ආදර්ශයක් ලබා දෙන ආචාර්යවරයා, මහාචාර්යවරයා, ආදර්ශයක් ලබා දෙන ගුරුවරයා කවදාවත් තව කෙනෙකුගේ හිතේ කෝපය, ආවේගය ඇති කරවන්නේ නැහැ. හැබැයි එයා කරුණු කාරණා පෙන්වා දෙනවා බොහෝම සාමකාමී පසුබිමක. තව කෙනෙක්ව අවුස්සන්න නෙමෙයි. අපි හැම කෙනාගේම හිතවල ආදරේ, මෛත්‍රී, අනුකම්පාව තියෙන්නට ඕනේ. එහෙම නැතුව අපි වැඩ කරොත් සංසාර ගමනේ ආදරයක් ලැබෙන්නේ නැහැ, මෛත්‍රියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වරුණ තමන්ගේ හිත කය වචනේ ආරක්ෂා කරගත්තා නම් ওই ප්‍රශ්නේ ඉවරයි. එහෙමයි සයන්හන්ස. හොඳයි, අපිට කාලය අද වැඩසටහන නිමාවට පත් කරන්නත් එළඹිලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ කාලයට අනුකූල කාරණාව පිළිබඳව අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් විමසන්නට හේතු වුණේ ඔබ වහන්සේ සිහිපත් කළා. විවිධාකාරයෙන් සතියෙන් සතිය, මාසෙන් මාස විවිධ රැලි එනවා. විවිධ ද්වේෂ, වෛර, ක්‍රෝධ සමාජගත වෙන අවස්ථා වැඩිවනක් අපේ මේ ලංකාව තුළ දකිනවා. ඒ තුළ අපේ සමාජයේ ගැටෙනවා. ඒ සඳහා යොමු වෙලා හිද්දූෂ්‍ය කරගන්නවා. එවන් තත්ත්වයක් තුළ තමයි මේ වසංගතයත් අපිට බලපාලා තිබෙන්නේ. මේ වෛරසයත් අපිට බලපාලා තිබෙන්නේ. ඉතින් බලන්න රටක් එතකොට කොහොමද නැගී සිටින්නේ? මිනිසුන් විදිහට අපි කොහොමද නැගී සිටින්නේ? අපි කොහොමද සංවර්ධනය කරා යන්නේ? අපේ හිත කොහොමද සංවර්ධනය කරගන්නේ? ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මම හිතන්නේ ඇත්තටම අපිට මේ තරම් උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ලැබිලා අපි ඒක තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරනවා කිව්වොත් එහෙම නිවැරදි ඇතමුන්. ඒ නිසා ඒ මගට ඔබ වැටෙන්නට එපා. අපි මේ ස්වාමීන් වහන්සේලා පහදලා දෙන විදිහට එහි ප්‍රධාන කාර්යභාරයක් අප තුළ තිබෙනවා. අපට යම් කෙනෙක් කුමන දෙයක් කිව්වත්, කුමන ආකාරයෙන් කටයුතු කළත් අප තුළ කුසල ධර්මයන් වඩා අපේ ආධ්‍යාත්මික ශක්තිය අපි ගොඩනගාගෙන තිබෙනවා නම් මේට ඔරොත්තු දෙන ආකාරයෙන් අපි ගැටෙන්න යන්නේ නැහැ. හැබැයි සමාජයේ හැමදෙනාම ඒ තත්ත්වයටපත් නොවන කල ඇතැම් වෙලාවට රටක් විදිහට අපි අසර වෙන අවස්ථා තිබෙන නිසා අපි මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්නට යෙදුනේ. ස්වාමීන් වහන්සේ, අපට සමුගන්න කාල වේලාව ආසන්නයේ තිබෙන තව එක කාරණාවක්. සනස මෙවැනි අවස්ථාවක දැන් අපි සාමාන්‍යයෙන් කියන සමහර මිනිස්සු කියනවා මම ඒව උපේක්ෂාවෙන් දරා ගන්නවා, මම මේව උපේක්ෂාවෙන් බලනවා, එතකොට ප්‍රශ්න නැහැ කියලා. සොයනස ඒ උපේක්ෂාවෙන් එහෙම දරා ගන්නවා, එහෙම නැත්නම් මම මේ දේවල් පිළිබඳ උපේක්ෂාවෙන් බලන්නේ කියන කාරණේ තුල උපේක්ෂාව අර්ථ ගන්නවා තිබෙන ආකාරයත්, උපේක්ෂාවේදී කර්ම රැස්වන ආකාරයත් කෙසේද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, උපේක්ෂාව කියන්නේ ඔය කියන කාරණේ උපේක්ෂාව කියන්නේ කුසල් සිත් පහල කර ගැනීමක්මයි. උපේක්ෂා සහගත කුසල් සිත් පහල කරගෙන ඒ අනුව දේවල් වලට යා මුහුණ දෙනවා. හැබැයි වරුණ, දැන් සමහරුන්ට වංචක ධර්මතා, වංචක අකුසල ධර්මතා මේ උපේක්ෂාවේ වේසයෙන් මතුවලා එන්න පුළුවන්. යුතුයකම් පැහැර හරින්න, වගකීම් පැහැර හරින්න. එතකොට යාට ඒ වංචක ධර්මය උපේක්ෂාවේ වේසයෙන් මතුවලා එයාගේ මනස අක්‍රමවත් කරනවා, අවුල් කරනවා. ඒ නිසා මම උපේක්ෂාවෙන් මුහුණ දෙනවා කියන එක කියා යන්න නෙමෙයි. ඔබ උපේක්ෂාවෙන් මුහුණ දෙන්න සත්පුරුෂයෙක් ලෙස. උපේක්ෂාව කියන ධර්මයේ බොහෝම ගැඹුරු දෙයක් වරුණ. ඔය කියන තරම් සරල නැහැ, ලේසි නැහැ. ඔය කියන චලංග උපේක්ඛා, බොජ්ජංග උපේක්ෂා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උපේක්ෂාව ඇති කරගන්න, සංඛාර උපේක්ඛා ආදී වශයෙන් ඇති කරගන්න. වරුණ, ඒ නිසා උපේක්ෂාව යමෙකු දිනු කරයි නම් එය විදර්ශනාමය කුසලයක් වෙනවා. ඒක බොහොම ගැඹුරු වැඩක්. එහෙම කෙනෙක් වරුණ කියා යන්න එයාගේ චරිතයෙන්ම ඒක ඔප්පු වෙලා පේනවා. අර මං කලින් කිව්වේ. එනිසා ඔබ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න, හැබැයි තව කෙනෙකුට කරදරයක් වෙන්න නෙමෙයි. ඔබ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න, හැබැයි ඔබ උපරිමයකින් යුතුයකම් වගකීම් ඉටු කරමින් ඔබද, ඔබේ සහෘදයාද, ඔබේ රටද, ඔබේ ජාතියද යහමගට ගන්න ඔබ උදව් වෙන්න. එනිසා සමගිය ඇතිවන විදිය වචන කතා කරන්න වරුණ. මේ වගේ කාලයක හැමදෙනාගේ සිත්වලට කුසලයේ ශාන්තිය ලබා දෙන්න, තෙරුවනේ ශාන්තිය ලබා දෙන්න කතා කරන්න. නේද වරුණ? එහෙම වුණොත් විතරයි අපිට ගොඩ එන්න පුළුවන් රටක් හැටියට, ජාතියක් හැටියට වරුණ. එනිසා අපි දැන් කුහකකම්, කෝන්තරකම්, වෛර, පරිගැනීම් මේවට වෙලාව නෙමෙයි මේක. එනිසා කරන කෙනාට කවුරුන් හෝ වේවා සහයෝගයක් දෙන්න, උදව්වක් දෙන්න, ඒක මහා පිනක්. එනිසා වැටෙනකම් බලන් ඉන්න එපා, අරාජික වෙනකම් බලන් ඉන්න එපා. මේක වරුණ මේ කෙනෙකුට දෙන්නෙකුට කියන කතාවක් නෙමෙයි. මාද ඔබද ඇතුළු අපේ රට අපි ගොඩ ගන්න ඕන වරුණ, නේද? අපේ මිනිසුන්ට අපි පිහිට වෙන්න ඕනේ, නේද?
එනිසා අපේ මිනිසුන්ගේ කුසගිනි වේදනා සංසිඳවන්න ඕනි නේද? එනිසා පුළුවන් අය කෑම බීම ධනය බලය යහමින් තියෙන අය නැති බැලයට උදව් කරන්න. පක්ෂ ගැන හිතන්න එපා, පාට ගැන හිතන්න එපා, බලපුටුව ගැන හිතන්න එපා, බලපොරේ ගැන හිතන්න එපා. අනාගතයේ කොහොමද රජපුටුවට එන්නේ කියලා මේ අසරණ මිනිසුන්ව පාදක කරගෙන සැලසුම් හදන්න යන්න එපා මේ වෙලාවේ. එහෙම වුණොත් වරුණ අපි තවත් අසරණ වෙනවා. මැරෙන අපි, දිරන අපි, තව අවුරුදු කිහිපයකින් ජීවිතයෙන් සමුගන්න අපි මීට වඩා මනුස්සත්වයේ පිහිටලා බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන මේ බුද්ධ භූමියේ හැසිරුණොත් විතරක් වගතුවක් තියෙයි. එහෙම නැත්නම් මේ බුද්ධ භූමියේ කවුරු වැඩිපුර නටන්න ගත්තත්, දඟලන්න ගත්තත් සාමාන්‍ය වචනයෙන් කිව්වොත් පරිහානියමයි. අපායේ ගිහිලා නවතින්නේ. මතක තියාගන්න වරුණ, මේ අපි ජීවත් වෙන්නේ බුදු මැදුරක් වගේ රටක. දිගන්තයේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. චෛත්‍ය ස්ථාන තියෙනවා. මේ භූමියට, මේ ජාතියට අපවාද උපවාද නගන මේ භූමිය, මේ ජාතිය වනසන්න හිතින්වත් කෙනෙක් හිතුවනම් අවීචයේ ගිහිලා නතර වෙන්නේ. වරුණ, මේ ශාපයක් නෙමෙයි, ක්‍රෝධයෙන් ද්වේෂයෙන් කියනවා නෙමෙයි, අනුකම්පාවෙන් කියලා දෙන්නේ. බුදුමැදුර ලස්සනට තියාගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න නිතර බුදුගුණ සිහි කරගෙන ඒ ආදර්ශ සම්පන්න චරිතාබදානය ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගෙන ලෝකයට දේ ආදර්ශය ලබා දෙන්න කියලා මම මේ මොහොතේ බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. හොඳයි, අපට අද වැඩසටහන නිමාවට පත් කරන්න කාලය එළඹිලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් බිඳී විසිරී කිය ඒ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩිමනක් වැඩ හිඳින මේ පුණ්‍යවන්ත ධාතු ගර්භයක් වගේ ලංකාවේ ඉපදුන අපි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය තාමත් බලාත්මකව අපේ හිත් තුළට තදින් දැනෙන රටක ඉපදිලා ඉන්න අපි ඇතැම් වෙලාවට කටයුතු කරන්නේ මුර්ගයන්සේ, ඇතැම් වෙලාවට අපි කටයුතු කරන්නේ තිරිසනුන්සේ. එවැනි තත්වයකින් මිදෙන්නට දැන්වත් අපි හිත පහදවා ගනිමු. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මේ බුදුමැදුරක් වගේ තිබෙන රටක ජීවත් වෙන්නට අපේ හදමැදුරත් බුදුමැදුරක් බවට පත් කරගත යුතුමයි. ඒ සඳහායි මේ දහම් අවවාදයන් හැම විටම ලබා දෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කාලය තුලදී ඇතැම් වෙලාවට ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අපේ ඉදිරිය පිළිබඳව ඉදිරියේදී බලය ලබා ගැනීමට නැත්නම් ඉදිරියේදී Tamanගේ ධනය රැස් කරගන්නට තියෙන සියලුම අකුසල දේවල් ක්‍රියාත්මක කරන කාලය බවට මේ මොහොත පත් කරගෙන තිබෙනවා. මේ කාලය බවට පත් කරගෙන තිබෙනවා. ඉන් මිදී කුසලයට නැඹුරු වෙන අපි කොයි මොහොතක මරණයට පත් වේදයි කියන තත්වයේ සිට මරණයට නොබියව මුහුණ දෙන්නට පුළුවන් හිතක් හදා ගන්නට පොළඹවාලන ධර්මානුකූල කාරණයි අපි ශ්‍රවණය කළේ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට අනුකම්පාවෙන් අපේ හිත් තුළ තදින් තැන්පත් වන ආකාරයෙන් දේශනා කරන්නට ඉරිදා සිත්නේ තසපුවට වැඩමවා වදාළ පූජනීය වන්දනීය බෙලිහුල්ලොය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා. මේ සියලු කුසලයන් ඔබ වහන්සේට උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ ගෞතම සම්බුද්ධ ශාසනයම අවබෝධ කරගන්නට හේතු වේවායි කියලා බොහොම සත්සිතින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සාධු සාධු සාධු. මම අනුමෝදන් වෙනවා පින්වත් වරුණට, net FM කාර්ය මණ්ඩලය හැම දෙනාටම, අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ බොහොම අනතුරුදායක කාලයේ දහම් විනය ලං කරගෙන ඒ අනතුරෙන් අත මිදීම පිණිස ඔබට ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ආශිර්වාද ප්‍රාර්ථනාවත් සමගින් අපි අද සිත්නිත අසපුවෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.